අනිත්තටම පේනවද? අවුලක් නැහැ සම එයාට මක්කරි සිග්නල් ප්‍රශ්නයක් නැත්තේ. හොඳ රහනවා. පේනවද මාව? ඔව් සර් හොඳටම පේනවා. පේනවනේ. හරි. හරි හරි. එහෙනම් අපි පටන් ගමු නේද? හරි. එතකොට මේ ජීවන චක්‍රය කියන පාඩම. එතකොට එයාට තේ අපි කතා කරා මොකක්ද ජීවිතයේ ජීවන චක්‍රය කියලා කියන්නේ. මොකද්ද ජීවිතයේ ජීවන චක්‍රය කියලා කියන්නේ? ජීවියේ උපදිතර කියමුකෝ. ජීවියේ උපතේ ඉඳන් එයාගේ ජීවිත කාලය ඇතුළේ. එයාගේ ජීවන චක්‍රය වෙන වෙනස්කම් වලට තමයි අපි කිව්වා මේ ජීවන චක්‍ර කියලා. ඒකට එයා විවිධ අවදි පහු කරනවානේ. දැන් අපි දා කීටයක් කියනවා. පිලවා. ඊට පස්සේ සුහුඹුලා බවට පත් වෙනවා නේද? පිටර කීටයා සුහුඹුලා පිලවා. ඒකට ගිතතිය අපි ළමයි දන්නවා. අපි වීඩියෝස් ටිකක් බලලා වගේ ගොඩාක් විතර අපි ගිතතිය කතා කරා. ඒක පොඩ්ඩක් අපි ලියාගත්තත් එක්කලා. ඒකට ඔයාලගේ මුලින්ම අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ ජීවිතයේ ජීවන චක්‍රය ලෙස හඳුන්වන්නේ කුමක්ද කාලය තුල? අනුපිළිවෙලට අපි ජීවන චක්‍රය කියලා කියනවා. පාඩම් කරලා ඉගෙන ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහලා තිබ්බා මීයා සමනලයා ලේනා ගෙම්බා ගෙම්බිවල සත්තු කවුද කියලා ලියන්න තිබ්බා. ඊට සවාල මේකෙන් ලියුවා තෝරලා සමනලයයි ගෙම්බයි මදුරුවයි කැරපොත්තයි මේ කට්ටිය බිහි වෙන්න විතරේ ඉන්නේ. අපි දන්නවනේ සමනලයා මදුරුවා ඉන්නේ අර ඉස්කිඩියා වගේ දාන්නේ වතුර බිත්තර ගෙම්බු ඒ බිත්තර වලින් කැරපොත්තා ඉන්නේ බිත්තර වලින්. මේ වීඩියෝස් ටිකත් අපි එදා බැලුවා. ඊට පස්සේ තුන්වෙනි අවයවවල රූප විවිධ අවදිවල පැහැදිලි රූප වෙනස්කමක් තිබේද? මීයාගේ මිනිස්සුන්ගේ ඉපදෙනකොට වෙනස්කමක් තියනවාද කියලා අහනවා. අපි දන්නවා අපි ඉපදෙනකොට කොහොමද මිනිස් පෙට්ස් එක වැඩි වෙන එක නෙවෙයි. නැතුව අලුත් જાතියන්ගෙන් එන්නේ නැහැ මිනිස්සුන්. මීයාගෙත් එහෙමයි. යාළගේ අලුත් જાතිය එන්නේ නැහැ. රූප වෙනස් වෙන්නේ නැහැ. තියෙන ප්‍රමාණයම වැඩි. හැබැයි ඉස්කෙඩියාගේ මතක ඇති ඔයාලට. එහෙම නෙමෙයි. ඉස්කෙඩියාගේ මුලින්ම වලිගයක් එනවා. ඊට පස්සේ පිටිපස්සේ කකුල් දෙක එනවා. ඊළඟට යාගේ ඉස් නේද? අන්න ඒ වගේ වෙනස්කම් එනවා යාළගේ ජීවන චක්‍රය. සමනලයත් එහෙමයි. සමනලයන්ගේ කාගෙන්ද? බිත්තර වලින්. ඊට පස්සේ දලබූ වෙනවා. ඊට පස්සේ යාලා කෝෂයක් හදනවා. ඊට පස්සේ එකකින් එළියට සමනලයක් එනවා. අපත් මුකුත් තිබෙත් නැහැ. හැබැයි අන්තිමට එන සමනලයට පියාපත් එහෙම ගොඩාක් જાති තියෙනවා. ඉම්බගෙත් එහෙමනේ. අර වතුරේ ඉන්න කාලේ පියාඹන්න මේ පීනන්න වරල් තිබ්බ. යාළගේ ජීවන චක්‍රය අපිට පැහැදිලි වෙනස්කමක් බලා ගන්න. අපේ වගේ නෙමෙයි. අපි ඉපදුනදා අම්මගේ බඩේ ඉපදුනදා ඉඳන් ඒ වෙනකම්ම ඒ අංග ටිකමයි තියෙන්නේ. තියෙන જાති අයින් වෙන්නෙත් නැහැ කාගේද? මිනිසාගේ මීයාගේ වගේ සතුන්ගේ. හැබැයි මේ අපි කතා කරපු මේ කැරපොත්තන්ගේ ඊට පස්සේ එහෙම ඊළඟ නැත්තම් ගෙම්බන්ගේ සමනලේ වෙලා යනවා නේද? අන්න ඒ වගේ දේවල් තමයි උඩ මේ ජීවන චක්‍රය වෙන්නේ. හරි. අපි ඊට ලියුවා. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්نين අහලා තිබුවාලගේ රූපාන්තරණය යන කුමක්ද? ඒ කියන්නේ ජීවන චක්‍රයත් එක්කලා මෙයාලගේ රූප වෙනස් වෙනවා. සැරෙන් සැරේට රූප වෙනස් වෙනවා. ඒකට කියනවා අපි රූපාන්තරණය. හරි ප්‍රශ්නේ වලට දීලා තිබ්බා මෙහෙම සතු ලිස්ට් එකක්. කැරපොත්තා, සමනලයා, වේයා, මැඩියා, මදුරුවා, කූරා. මෙහෙම ලිස්ට් එකක් දීලා තිබ්බා. ජීවියාට රූපිය සමාන කුඩා ජීවියෙක් ගන්න කටිය. පරිණත ජීවියා කිව්වේ කාටද පුතේ? පරිණත ජීවියා කියලා කිව්වේ මෝරච්ච වැඩිච්ච ලොකු එක්කිනාට. දැන් අපි පරිණත ජීවියා. සමනලයා කියන්නේ පරිණත. ඊයදකොට ගෙම්බගේ ලපට ජීවියා ඉස්කිරියා. සමනලයාගේ ලපට ජීවියා කවුද? දලම්බුවා. පරිණත ජීවියා තමයි අන්තිමට එන සමනලයා. අන්න ඒ වගේ. ඒතර මේ අහලා තිබ්බාලගෙන් මෙම සතුන් ගන්න ප්‍රමාණය කුඩා ජීවිකට ගන්න සතුන් නම් කරන්නේ. මේ ලිස්ට් එක අපි ඊට පස්සේ කැරපොත්තා, බක්කුරා, වේයා. මේ කට්ටිය පොඩි කාලේ ඉඳන් ඒ විදිහට. ඊළඟට අහලා තිබ්බ දෙවෙනි ප්‍රශ්නේ ජීවන චක්‍ර සුහුඹුලා කියන්නේ අර අන්තිමට එක්කෙනානේ. එයාට සම්පූර්ණ වෙනස් කට්ටියක් තියෙන්නේ කවුද? පිළිවා, සමනලයා, මැඩියා, මදුරුවා. මේ කට්ටිය පොඩි කාලේ පැත්තේ. 46 පිටුවාලකින් අහලා තිබ්බ මෙන්න මේ ප්‍රශ්න. මේ ටක් ගාලා පාඩුවට එන්න කලින් මතක් කරන්නේ ඉදා උගන්න මොනවා කියලා. 46 ප්‍රශ්න වලින් තරණයක් පෙන්නන සත්ව කාණ්ඩ දෙක අනුව. අපි දන්නවනේ මත්ස්‍යයෝ, උභයජීවීන්, පක්ෂීන්, උරගයින්, ශීරපයින් ගොඩාක් සත්තු කාණ්ඩ ඉන්නවනේ. මෙයාලා අහනවා ওই සත්තරණයක් පෙන්වන්න. ජීවන චක්‍රයේ අවස්ථාව වෙනස් වෙන්නේ කොයි කාණ්ඩද කියලා අහනවා. අපි දන්නවා උභයජීවීනේ ගෙඹ වගේ කට්ටිය ගොඩක් උභයජීවීන්. ඒකට මේ උභයජීවීන් කාණ්ඩේ ගොඩාක් උභයජීවීන් කියන කාණ්ඩේ. ඊට අමතරව කෘමීන් කියලා පොඩි කාණ්ඩයක් ඉන්නවනේ. කෘමීන් කියලා අපි ලොකු ටික ගන්න නැහැ කියන වලට අවසරදී මේ කෘමීන් කියලා පොඩි කාණ්ඩයක්. ඒකට අපිට එක්සෑම් එකට આવොත් එimhe කොයි කාණ්ඩවලද වැඩිපුර රූපාන්තරණයක් බලා ගන්න පුළුවන් කියලා මොකද්ද ලියන්නේ? උභයජීවීන්ගේ සහ කෘමීන්ගේ කියලා මතක තියාගන්න ඕන. උභයජීවීන්ගේ සහ හරි. 8 වෙනි ප්‍රශ්نين ඔයාලගෙන් අහනවා රූපාන්තරණයේ ආකාර දෙක සඳහන් කරන්න. පුතේ ඒ ටික කරාද අපි? ඔව් සර්. 8 කරාද? කරා සර්. කරා සර්. කරා. 14 හරි. 14 නේ. හරි. ඊට ටගල් සාකච්ඡා කරා යම්කෝ 8. 8න් අහුව ඔයාලගෙන් රූපාන්තරණයේ ආකාර දෙක සඳහන් ආකාර දෙකකින් තියෙනවා. අපි ලිව්වා එකක් තමයි සම්පූර්ණ රූපාන්තරණය, අනිත් එක තමයි අසම්පූර්ණ රූපාන්තරණය කියලා ලිව්වනේ. හරි. ඊට පස්සේ අපි ලිව්වා මේ සම්පූර්ණ රූපාන්තරණයක් කියන්නේ මොකක්ද? දැන් උඩට එන්න ඕනේ. මොකටද අපි කිව්වේ සම්පූර්ණ රූපාන්තරණයක් කියලා? සම්පූර්ණ රූපාන්තරණයක් කියලා කිව්වේ එයාගේ ජීවන චක්‍රය සැලකුවොත් තනින් තැනට රූප වෙනස් නම් එයාගේ ඒකට කියනවා සම්පූර්ණ රූපාන්තරණයක් කියලා. අපි ලිව්වතෝට ඒකට උත්තර විදියට කිසියම් සත්වයකගේ කැපී පෙනෙන වෙනස්කම්. කැපී පෙනෙන වෙනස්කම් තියෙනවා. උදාහරණ විදිහට ලිව්වා විතර, කීටයා, පිලවා, සුහුඹුලා. අන්න ඒ විදිහට කැපී පෙනෙන වෙනස්කම් තියෙනවා. මේක අහගන්න එක්සෑම් එකට අහනවා.
පහත ජීවීන්ගේ සම්පූර්ණ රූපාන්තරණයක් ඇති ජීවීන් කවුද? පහත ජීවීන්ගේ අසම්පූර්ණ රූපාන්තරණයක් ඇති ජීවීන් කවුද? දැනගන්න කීටයා පිලවා සුඹුලා. ඒ පිළිවෙලට යනවා නම් එයාට කියනවා අපි සම්පූර්ණ රූපාන්තරණයක් තියෙනවා කියලා. ඒකත් දන්නවා. ඊට පස්සේ අහලා තිබ්බ දෙවෙනි ප්‍රශ්නේ ඔයාලගේ නවවෙනි සතුන් දෙන්නෙක් නම් කරන්න. හොඳටම දන්න දෙන්න තමයි මදුරුව සහ සමනලයා. ඕනනම් ගිම්බත් ගන්න පුළුවන්. සම්පූර්ණ රූපාන්තරණයක් තුනන සතුන්. 10 වෙනි ප්‍රශ්نين අහලා තිබ්බ ඔයාලගේ මදුරුවාගේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි 4 නම් කරන්න. මදුරුවාගේ ජීවන චක්‍රයේ ගෙම්බා සමනලයා ඔක්කොගෙම තියෙන එකම 4. මොකද්ද? මුලින්ම පටන් ගන්න හැමෝම බිත්තරේ. හැමෝම පටන් ගන්න මුලින්ම කීටයා. සමනලෙක් නම් බිත්තරෙන් එළියට එන්නේ දලඹුවා. දලඹුවට තමයි කීටයා කියලා කියන්නේ. ඊට පස්සේ ගෙම්බෙක් නම් බිත්තරෙන් එළියට එන්නේ කීටයා කියන්නේ ඒකට ඉස්ගෙඩියයිද නේද? අන්න කීටයාගෙන් එළියට එනවා කවුද? කීට බිත්තර කීටයා ඊළඟට එනවා පිලව. අර කෝෂ හදන්නේ අන්තිමට පිලව. අන්තිමට එළියට එනවා සුඹුලා. ගෙම්බා වෙන්න පුළුවන්. ඊට පස්සේ මදුරුවා වෙන්න පුළුවන්. සමනලයා වෙන්න පුළුවන්. ඔන්න අන්තිමට සුඹුලා. ආයෙ සුඹුලා මොකද කරන්නේ? එයා ආපහු හැදිනවා. ආයෙ සුඹුලා. ආයෙ බිත්තර දානවා. ආයෙ කීටයා එනවා. ආයෙ පිලව වෙනවා. ආයෙ සුඹුලා හැදෙනවා. ඔන්න ඔකයි පුතේ සම්පූර්ණ රූපාන්තරණයේ විස්තරය. කීටයා පිලවා සහ සුඹුලා. ඔය තමයි සම්පූර්ණ රූපාන්තරණයේ විස්තරය. හරි. ඊට පස්සේ අහලාදී පහළ ප්‍රශ්නේ ඊට අවදි 4 පිළිවෙලට රවුමට ඊතල ගහලා අඳින්න ඕනේ. හරි. අඳින්න කිව්වොත් ලියන්න. මෙහෙම අහලා තිබ්බොත් ජීවන චක්‍රය ලියන්න කිව්වොත් මෙහෙම පොලිමට ඊතල දාලා ලියන්නයි ඕනේ. අඳින්න කිව්වොත් මෙහෙම රවුමට වඳින්න. ඊපස්සේ ඔයාලගෙන් අහනවා 11 වෙනි ප්‍රශ්නේ. මදුරුවාගේ හා සමනලයාගේ ජීවන චක්‍රයේ එක් අවදිවලදී ආහාර රටාව මදුරුවාගේ සමනලයාගේ ජීවන චක්‍රය ගත්තොත් එහෙම ඒ එක් කාලෙදී වෙනස්කම් බලා ගන්න පුළුවන් දහනවා. ඔව්. මේ අපි ගමුකෝ මේ සමනලයාගේ ජීවන කාලයට එන දලඹුව කීටෝ කන්නේ මොනවද? අර පොඩි දළු කොළ. කොළ තමයි කන්නේ අන්තිමට. ඊට පස්සේ කොළ කාලා අන්තිමට ඔන්න ලොකු සතෙක් වෙලා සමනලයා වෙනවා. සමනලයා කන්නේ මොනවද? කොළද ඊළඟ. එයා කන කෑම වෙනස්. පෝෂණ ක්‍රමය වෙනස් ජීවන චක්‍රයේ එක අවදිවල. සංචලන ක්‍රමය බලමු. දලඹුව යන්නේ මොකෙන්ද? පාද වලින් තමයි දලඹුව යන්නේ. හැබැයි සංචලන ක්‍රමයක් වෙනස් වෙනවා නේද? ගන්න කෑම වෙනස් වෙනවා. ඒ කියන්නේ පෝෂණ ක්‍රමය වෙනස් වෙනවා. ඊට අමතරව සංචලන ක්‍රමයක් වෙනවා. සමනලයා කෝෂය ඇතුලේ ඉදි මොනවද කන්නේ එතකොට? නේද? සමනලයා කෝෂය ඇතුලේ ඉදි කිසිම දෙයක් කන්නේ නැහැ. කෝෂය ඇතුලේ ඇත්තටම ගියොත් කෝෂය ඇතුලේ තියෙනවා පෝෂණ ද්‍රව්‍ය එකතු වෙනවා. ගොඩාක් වෙලාවට 95% අවස්ථාවල දරුවෝ මේ කෝෂය ඇතුලේ කිසිම දෙයක් එයා ආහාරයට ගන්න නැහැ. කෝෂේ නෝන්නතම තියෙනවා. පෝෂ දලඹුව කීට අවස්ථාවේ ඉන්නකොට කිසිම දෙයක් කන්නේ නැහැ. එයා දැන් කටුවන්නේ යට තියෙන්නේ. ඒ ඉන්න මුකුත් එයා කන්නේ නැහැ ඇතුලේ. ගොඩක් වෙලාවට කෝෂය ඇතුලේදී ගොඩක් වෙලාවට කිසිම ආහාරයක් ගන්න නැහැ. කෝෂය ඇතුලේ. එමයි ඒක තියෙන්නේ පුතේ. හරි නේද? Hi sir, thank you. හරි මොන ප්‍රශ්න තිබුණත් අහන්න. හරි. ඊට පස්සේ ඔයාලා කිව්වා මේ හදාගන්නේ කොහොමද? ඒ සමනලයා කෝෂය හදාගන්නේ ඉතින් මගෙන් සර් කොහොමද කිකිලිගේ බඩ ඇතුලේ බිත්තරේ හැදෙන්නේ කියලා. අන්න ඒක එයාගේ ස්වභාව ධර්මයෙන් ඇඟ ඇතුලේ බිත්තරේ හැදෙන ක්‍රමයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි කාලා දලඹ ලොකු වුණාට පස්සේ ඉබේම එයාගේ ඇඟේ ඒ කෝෂය හැදෙන්න වටපිටාව සකස් වෙනවා. ඒක අපිට දැන් මෙයා මෙහිමයි කෝෂයක් කොන්න හදාගන්නවා. ඉතින්ට කියලා තමයි එයා කෝෂ හදාගන්නේ. හරි. ඊගෙන ලොකුවට හිතන්න එපා. මොන ලොකුවට විස්තර තාට ටිකක් මම ෆොටෝස් දාලා පෙන්නන්නම් ඔයාලට අපිට රාතින් දවසක ඊට වෙලාම දින්දරු පාඩමක් කරන්න කිලිගේ වැඩ ඇතුළේ බිත්තරයක් හැදෙන එක වගේ වැඩක් වෙන්න. ඒක සාමාන්‍ය දෙයක්. එයාගේ කාලය ආවට පස්සේ එයා මේ එක කෝෂ හදාගන්නවා. හරි. ඒකට සමනලයා කතා කරා සමනලයා කන්නේ පණුව ඉන්න කාලේ හොල හැබැයි මේ සමනලයා වුණාට පස්සේ කන්නේ මල් පැල. එයා ඉඳන් යන්නේ කකුල් වලින්. මේ සමනලයා වුණාට පස්සේ එයා යන්නේ පියාපත් වලින්. ගෙම්බා කීටයා කාලේ. ඒ කියන්නේ කොහොමද ගෙම්බා කීටයා කියන්නේ? ඉස්කිඩියා කාලේ. හැබැයි එයා ගෙම්බා වුණාට පස්සේ යන්නේ පාද වලින්. මේ ඉස්කිඩියා වතුරේ ඉන්න කාලේ කන්නේ මොනවද? වතුරේ තියෙන පොඩි පාසි කෑලි මේ පාවෙන කුමි සතුත් අල්ලගෙන කනවා නේද? එහෙනම් වෙනදී සංචලන ක්‍රමයක් වෙනස් පෝෂණ ක්‍රමයක්. ඊළඟට ඇහුවා 11 දෙවෙනි ප්‍රශ්නේ. 46 සමනලයාගේ කීටයාගේ ආහාරය කුමක්ද? දැන් ඔළුවට යන්න ඕනේ. සමනලයාගේ කීටයාගේ. ඒ කියන්නේ දලඹුව කියලා ඔය කියන්නේ. නොකිය කියන්නේ දලඹුව. සමනලයාගේ කීටය විවශාක පත්‍ර කියලා. ඊළඟට අහනවාලගේ සමනල කීටයා. දැන් සමනල දැන් එක්සෑම් එකට දලඹුව කියලා එන්නේ නැහැ. එක්සෑම් එකට එන්නේ සමනල කීටයා. ගෙම්බාගේ එතනහන්නේ සමනලයාගේ කීටයාගේ ආහාරය කුමක්ද? මොකක්ද ආහාරය කීටයාගේ? සමනල කීටයාගේ ශාක පත්‍ර. දෙවෙනිකින් අහනවා සමනල කීටයා සම්පූර්ණ දලඹුව ගැනනේ පාදේ උදාගෙන. තුනෙන් අහලා තියෙනවාලගේ සුහුඹුල් සමනලයාගේ ආහාරය. සුහුඹුල් කියන්නේ දැන් ලොකු වෙච්ච කියන එක නේ. සුහුඹුල් සමනලයාගේ ආහාරය කුමක්ද? මාර සුහුඹුල් සමනලයා සංචරණය කරන්නේ මොන අවයවය යොදාගෙනද? පියාපත් කියලා කිව්වා. ඔන්න 46 දැන් ටක් ගාලා සාකච්ඡා කරා. එහා පැත්තේ 47ට එන්න පිටක් දීලා තියෙනවා උඩම ඉන්නවා මේ සමනලෙක්.
සුහුම්බි බලන්න බිත්තර කීටයා පිලවා සුහුම්බු සමනලයා. මේ තමයි සමනලයාගේ ජීවන චක්‍රය. පහළ බලන්න මදුරුවා. වලින් කීටයා එනවා කීටයාගෙන් පිලවා එළියට එනවා. දැන් මේ දැන් මම වීඩියෝ ටික පෙන්වලා දරුවෝ ඔක්කොම මෙයාලගේ වීඩියෝ ටික පෙන්වනවා. හරි. ඊළඟට 47 පිටුවේ පහළ 12 වෙනි ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද? දැන් ඔයාලා දන්නවා සම්පූර්ණ රූපාන්තරණයක් කියන්නේ මොකක්ද කියලා නම් දන්නවා. සම්පූර්ණ එකවත් රූපාන්තරණයක් කියලා කිව්වේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථාවල රූප වෙනස්. දැන් එහෙනම් මොකද්ද අසම්පූර්ණ රූපාන්තරණය කියන්නේ? අසම්පූර්ණ කියන්නේ ජීවන චක්‍රයේ තැන් වලට රූප වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. අසම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වන සත්‍යයක් නම් කරන්න ප්‍රධානයෙන්ම කැරපොත් අපිට ගන්න පුළුවන්. කැරපොත්ත විතර වලින් තමයි රේඩියෝ එකේ වැළුවනේ කැරපොත් වැටව කොහොමද කියලා පාටක් නේද? රූපෙ මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ලොකු වෙනකොට පාට විතරයි යාළගේ වෙනස් වෙන්නේ. සයිස් එක වෙනස් වෙනවා, පාට වෙනස් වෙනවා. එමයි කැරපොත් වැඩිද? ඉහත සත්වයාගේ රූපාන්තරණයේ ප්‍රධාන අවධි දක්වන්න. ප්‍රධාන. දැන් මේ ලියලා තියෙන්නේ මොකද්ද? මේ ලියලා තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණයේ අවධි ටික. මොනවද හම්බුලා? මේ තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණයේ අවධි ටික. අවධි. මොනවද එතකොට අසම්පූර්ණ රූපාන්තරණයේ අවධි? ඒ තමයි පුතේ මෙහෙම අර ඒ වගේම මෙයක් තියෙන්නේ බිත්තර වලින්. කියන්නේ අසම්පූර්ණ එක. බිත්තර වලින් එළියට එනවා චූටි එක්කිනා. ඒ කියන්නේ කරපොත්ත නම් කරපොතු පැටියා. කරපොතු බිත්තර වලින් එළියට එනවා කරපොතු පැටියා. ඒනවා කියලා කියන්නේ. අර සිසුවා කියන්නේ ඔයාලා වගේ පොඩි ළමයින්ට මේ ඉස්කෝලේ යනකොට සිසුවා කියනවා. අන්න ඒ වගේ මේ බිත්තර වලින් එළියට එන පොඩි පැටියාට කියනවා අපි නම ශිෂුවා. බිත්තර වලින් එළියට එන්නේ සිසුවා. සිසුවාගෙන් තමයි අන්තිමට හැදෙන්නේ සුහුම්බුලා. සුහුම්බුලා. මම මේ යට ඇඳලා තියෙන්නේ මොන රූපාන්තරණයද? සම්පූර්ණ රූපාන්තරණය. යට ඇඳලා තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණය. පාඩම් කරගන්න ඕම දෙයා පිලවා සුහුම්බුලා. ආයි පාරක්. බිත්තර කීටයා පිලවා සුහුම්බුලා. තව පාරක්. බිත්තර කීටයා පිලවා සුහුම්බුලා. බිත්තර කීටයා පිලවා සුහුම්බුලා. මේ මොන රූපාන්තරණයද? මේ සම්පූර්ණ රූපාන්තරණය. තැන් වල රූප වෙනස් තියෙන කොයි වගේ ජීවිතද කියලා පුළුවන් කියන්නේ මැඩියටයි සමනලයටයි මදුරුවටයි. මේ සම්පූර්ණ රූපාන්තරණය. මේ උඩලිඹි මම රූපාන්තරණය. ඒ කියන්නේ ජීවන චක්‍රයේ කොයි තැනින් ගත්තත් එකම කෙනා ඉන්නේ සයිස් එක විතරයි වෙනස්. නේ රූප වෙනසක් වෙන්නේ නැහැ. එයාගේ චක්‍රය මොකද? එතකොට පොඩි කාට කියනවා සිසුවා කියලා, ලොකුණා කියනවා සුහුම්බුලා. ඔන්න ඔකයි අසම්පූර්ණ රූපාන්තරණයේ ජීවන චක්‍රය වෙන්නේ. විතර සිසුවා සුහුම්බුලා. ඒකත් අපි ලිව්වා එතකොට. ඊළඟට අපි 48 පිටුවට. 48 පිටුවට. අහනවා ඉහත අවධි යොදාගෙන ජීවන චක්‍රය අඳින්න කියලා කියනවා. දැන් අඳින්න විතර සිසුවා සුහුම්බුලා කියලා අඳින්න ඕනේ. මෙහෙම මම අඳින්නම්කෝ. දැන් මේක හරිනේ. මේ අඳලා තියෙන සම්පූර්ණ රූපාන්තරණය. මම අසම්පූර්ණ රූපාන්තරණය ලියන්න කිව්වොත් ඔයා මෙන්න ලියන්න ඕනේ පොලිමට. අසම්පූර්ණ රූපාන්තරණය අඳින්න කිව්වොත් ඔයා මෙන්න මෙලි. විතරින් කවුද එළියට එන්නේ? සිසුවා. සිසුවගෙන් කවුද හැදෙන්නේ ඊළඟට? සුහුම්බුලා. සුහුම්බුලා මොකද කරන්නේ? ආපහු බිත්තර දානවා. ඔන්න අසම්පූර්ණ රූපාන්තරණය ලියන්න කිව්වොත් එහෙම ලියන්න ඕනේ. බලන්න කඩපාඩම් දෙක කියලා දැන් පුළුවන්ද කියලා කියන්නේ. බිත්තර සිසුවා සුහුම්බුලා. හරි ඔන්න වරද්ද ගන්න එහෙම බෑක්ස්. ඊට පස්සේ අහලා තිබ්බ 13 වෙනි ප්‍රශ්නේ. දැන් අහන්න එපා මොකද්ද කරන්න පාඩම මොකද්ද කියලා ප්‍රශ්න අහන්න එපා බලාගන්න. මම ඒතර දැන් සාකච්ඡා කරන්නේ 48 පිට කරන්න තියෙන එහා පැත්තේ ප්‍රශ්න. මම මතක් කිමටක් ගා කරන්න. බලන්න 48 පිටුවේ 13 වෙනි ප්‍රශ්නේ අහනවා. සුහුම්බුල් ගැහැණු මැඩියා බිත්තර දමන්න දාන්න. ඊළඟ අහනවා සුහුම්බුල් ගැහැණු මැඩියා බිත්තර දමන්නේ ජලයේද ගොඩබිමද? ජලයේ. අපි ලියුවා ජලයේ කියලා. දෙවෙනිකින් අහනවා වලගෙන් ඉහත බිත්තර වටලා තියෙනවනේ. දැන් මම කියන්නේ පුතේ ගෙම්බි අර වල දාන ගෙම්බු දාන්නේ ලිම්බැම්මේ බිත්තර සුදු පාට බිත්තර වගේ. මේ බිත්තර නෙමෙයි. වතුරේ පාවෙන බිත්තර ගැන මම මේ කියන්නේ. ආවරණයකින්ද මේවට වෙලා තින්නේ ජෙලි වගේ ජල්ලිමය ආවරණය. ජල්ලිමය ආවරණය. දැන් වීඩියෝ එකේ දැක්කම බලා ගන්න පුළුවන් නේ. අර වතුරේ පාවේ බිත්තර බීජෝෂණය වී පුරා යාමේ. මොකද්ද බීජෝෂණය කියන්නේ? අර තියෙන බිත්තර මෝරනවා කියන එකයි බීජෝෂණය කියලා කියන්නේ. අහනවා මේ බිත්තර මෝරලා බිත්තරේ ඉස් ගෙඩියේ නේ ඉස් ගෙඩියේ. ඒතර මෙතන කීටයා කියලා ලියන්න එපා. ගිම්බා කියලා කෙලින්ම දීලා තියෙනවනේ නේද? එහෙනම් ගිම්බාගෙන් එන කීටයා තමයි කවුද? ඉස් ගෙඩියා. උත්තරෙහි සඳහන් කළ ජීවියා. ඒ කියන්නේ ඉස් ගෙඩියට. ඊට තුනෙහි සඳහන් කළ ජීවියාට ජලයේ පිහිනිය හැකිද නොහැකිද? හැකි කියලා ලිව්වා. පුළුවන්. පහ. ඉහත ජීවි මොකද බිලුවේ? පේනවලුද? නෑ. ජලක්ලෝම කියලා එළියේ ජලක්ලෝම නැත්නම් කර්මල් කියන්නත් පුළුවන්. බයි කර්මල් අහනවා 6 වෙනි එක. ඉහත ජීවියා ශාක භක්ෂකයේද මාංශ භක්ෂකයේද? ඉස්කිඩිය ගැන අහන්න. හවුද? ශාක භක්ෂකී. අත්‍යගී වෙනස්කම් සිදු වෙන්නේ නැද්ද?
ජලය ඇතුළේ ඉස්කිඩියක වෙනස්කම් වෙනවා. කකුල් දෙකක් එනවා. ආයි ඉස්සරහින් අත් දෙකක් එනවා. වලිගයක් එනවා. ආයි ටික කාලයක් යද්දි වලිගය හැරිලා යනවා. ඉහත ජීවියා අවසානයේ පත්වන්නේ කවරෙක් බවටද? ඉස්කිඩිය මොකද වෙන්නේ අහනවා අන්තිමට. මොකද වෙන්නේ? සුඹුල් මැඩියෙක් බවට තමයි පත් වෙන්නේ. සුඹුල් ජීවියා සංචරණයට යොදාගන්නේ කුමන අවයවද? කලින් නම් වලිගේ. සුඹුලාගෙන අහන්නේ දැන්. ගන්නේ පාද. 10 වෙනි ප්‍රශ්නේ. ඉහත සුඹුල් ජීවියා තියෙනවා දාන්නේ කාටද? සුඹුලාට. ගෙම්බට. තියෙනවා. වෙනහලු තියෙනවා. තිබෙන්නේ. 11 අහනවා ඉහත සුඹුල් ජීවියා ආහාර වශයෙන් ගන්නේ මොන විචිකා? ඊට කිව්ව මම අහන්නේ පොඩි එකයි. අහන්නේ ඉහත සුඹුල් ජීවියා ආහාරයට ගන්නේ මොනවද? මම ගන්නේ ක්‍රමයෙන් විතරම ගන්න මොනවක් කන්නේද? ක්‍රමයෙන් විතරම ගිම්බ කන්නේ ගොඩාක් කියලා කුංගල වෙන්නේ නැත්නම් ගිම්බ ශාක කොටස් කන්නේ නැහැ නේ පුතේ. ගිම්බ කියන්නේ දන්නව නේද? අර මැඩිය ඌ සාමාන්‍යයෙන් අර කුඹි අල්ලගෙන කනවා නේ. ශාක කොටස් කන්නේ ඌ මාංශ භක්ෂක කියලා අපි කියන්නේ ගිම්බ සාමාන්‍යයෙන්. එතකොට ඉහත සුඹුල් ජීවියා ආහාර වශයෙන් ගන්නේ මොනවද? කෘමීන්. ඉද මාංශ භක්ෂකයේද? අනිවාර්යයෙන්ම මාංශ භක්ෂකයෙක්. එතකොට පේනවා නේද ගිම්බ ගත්තොත් එහෙම අර කීටයා කාලේ ශාක භක්ෂකයි දැන් ලොකුනාම යාගේ තියෙනවා. දැන් අපිට කරන්න තියෙනවා එතකොට 14 වෙනි ප්‍රශ්නේ. අද කරන්න තියෙන්නේ අපිට 14 වෙනි ප්‍රශ්නේ. ටක් ගාලා ඒක වීඩියෝ එක පොඩ්ඩක් මතක් කරමුකෝ. මම ඉතින් පින්නෝ කලිනුත් පින්නවා මේකේ උනාට ඉතින් දැන් මතක නෑනේ. ටක් ගාලා බලන්නකෝ. මම මේ වැදගත් ටික විතරක් පෙන්නන්නම් මේ අනිත් ටික මේවා අයින් කරන්න. එතකොට පේන්න ඕන ගෙම්බා විතර දාන විදිය නේද? අර ගෙම්බා විතර දාන ඕන විදියට විතර ගොඩාක් දානවා වතුරෙත් දානවා සමහරවිට එහෙම. ඔය තියෙන එතකොට ගෙම්බි විතර. ජෙලි වගේ එකක් තමයි තියෙන්නේ. ඒකයි කිව්වේ ජල්ලිමය ආවරණයක් යාලට තියෙන්නේ කියලා. ජල්ලිමය දැන් බීජෝෂණය වෙනවා. පේනවද? විතරේ දැන් ටික බීජෝෂණය කියන්නේ ඔකට. පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ කියන්නේ මේ පැටිකා මේ කියන්නේ හැදෙන ඔව් බීජෝෂණය කියන්නේ 7න් 8න් 2 3 4 5 මෝරන්නේ ටික ඔකට තමයි බීජෝෂණය කියන්නේ. ඔය ස්කිඩි බඩපත් වෙන ටික ඒකට තමයි බීජෝෂණය කියලා කියන්නේ. තමයි එක වුණා ඉස් වතුරට බහලා නේ. ඔන්න දැන් ස්කිඩියා කියන්නේ කොයි අවදියද? කීම නෑ හැබැයි. ඔන්න දැන් කීට අවදියෝ ඉන්නේ. මේ වලිගෙන් තමයි සංචරණය එහෙම කරන්නේ නේ. දැන් ඔන්න ටිකක් ලොකු වෙලා. ඇවිල්ලා නේ. ඔන්න කකුල් දෙකක් ආවා දැන්. සර් පරිණාමයේත් ඔකමද? මොකද? පරිණාමය වෙනවා කියන්නේ ඔකමද? නෑ නෑ පරිණාමය කියන්නේ වෙනම දෙයක් පුතේ. මං කියා දෙන්නම් ඒක. පරිණාමය 9 වසරේදී ඔන්න කකුල් දෙක වලිගය ආවා, කකුල් දෙක ආවා, දැන් ඔන්න එක අතක් ආවා, අන්න තව අතක් එන්නයි එන්නේ නේ. අන්න දෙකත් ඇවිල්ලා. ඔන්න වෙනස්කම් රූපේ එන්න වෙනස් වෙන රූපය යාලගේ පේනවද? දැන් ඔන්න ගෙම්බගේ දැන් වලිගය විතරයි ඉතුරු වෙන්නේ. ඉස්කිඩියගෙන් ඉතුරු වෙලා තියෙන්නේ වලිගය හැරිලා ගියා. ඔන්න අන්තිමට සුහුඹුල් මැඩියා එළියට ආවා නේ. ඔන්න සුහුඹුල් මැඩියා. ඔය තමයි ගෙම්බගේ ජීවන චක්‍රය. හරි. ගණ්ඩ වැඩපොත. ඔයගේ YouTube channel එක මොකද්ද? හරි මන් දාන්න පුතේ. හරි. අහනවා 14. ගණ්ඩ 14 ප්‍රශ්නේ දැන්. 14 ප්‍රශ්න ගන්න. අහනවා පළවෙනි ප්‍රශ්නේ. අහනවා මැඩියා ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි 3. මේ කියන්නේ 49 පිටුවේ උඩම තියෙන 14 ප්‍රශ්නේ. ලියන්න. ඊළඟට ඉස්ගෙඩියා තුන්වෙනි එකේ සුහුඹුල් මැඩියා. විතර ඉස්ගෙඩියා කියන්නේ ඈ කීටයා නෙමෙයි මේ මොකද අර මෙතන අහනවනේ මෙස්කිඩියා කියන්නේ මැඩියා කියලා අහනවනේ මැඩියා කියලා අහනින්ද අපිට කීටා ලියන්න බෑ සමනලෙන් දන්නේද මේ යන්නේ හරිද මැඩියා කියලා අහලා තියෙන හින්දා අපිට එහෙම ලියන්න බෑ එමොත් අපි ලියන්න ඕනේ මොකක්ද යා කීට අවස්ථාව කියලා පළවෙනි එක විතරය ඊළඟට ඉස්ගෙඩියා ඊළඟට සුහුඹුල් මැඩියා දැන් තීරණය එහෙම ලියන්න කියලා නින්දා මෙතන කෙලිම අහන්න ප්‍රශ්නේ මැඩියාගේ ජීවන චක්‍රය යන්නේ. ඒකට අපිට කීටය ලියුවත් කමන්නේ හැබැයි වඩා සුසු දැන් තේරෙනවනේ. කීටය වෙනුවට අපි ලියන්න පුළුවන් කීටිය. ඉම්බ කියලා අහනවනේ. එහෙනම් විතරය දෙවෙනි කිය ලියන්න කියලා. ඊළඟට අහනවා දෙවෙනි ප්‍රශ්නේ. ඉහත අවධි තුන යොදාගෙන ජීවන චක්‍රය අඳින්න. අඳින්නයි කියන්නේ නේ. එහෙනම් ඉතින් මට තියෙන සම්පූර්ණ රූපකතරණයක් නේද? මුලින්ම දාන්නේ කවුද? විතර. විතරක් ගහන්න මෙහෙම. විතර වලින් එළියට කවුද ඊළඟට? ඉස්ගෙඩියා. යාගෙන් එනවා එළියට. සුහුඹුල් මැඩියා. ඔන්න ජීවන චක්‍රය. අඳින්න කිව්වොත් තමයි අඳින්න ඕන. විතර වලින් ඉස්ගෙඩියා එනවා.
ඉස් ගෙඩියාගෙන් සුහුඹුල් මැඩියා එනවා කියලා කොහොමද අඳින්නේ? විතර ඉස් ගෙඩියා සුහුඹුල් මැඩියා. ආයාගෙන් කනෙක්ට් කරනවා මෙන්න විතර වලට සම්බන්ධ වෙනවා. පුතියද මේ නම් ලකුණු කරන්න වෙලාවක් ඉන්න එක ගාලා දාන්න පුළුවන්ද කාට හරි? මම දාන්නම් පුළුවන්. හරි. දාන්න පුතේ කෙනෙක් දෙනෙක් හරි කමන්නේ දාන්නවට. නැත්තම් මට නම් ලකුණු කරන්න වෙලාවක් මදි වෙනවා. මට WhatsApp දාලා තියන්නකෝ අද ආපු පාර්ටිසිපන්ට් ලිස්ට් එකේ කී දෙනෙක් ඉන්නවද 30ක් නේද? පුතේ ඔයාලගේ නම ඉස කියන්නේ මම හරි. ආකාශය මාල්චාදින් නම් ඉන්නවා. ඊළඟට නදුන් නිශිනි පැහැසරණි තවිෂ පියුමික හරිනේ ලක්මාල් අයේෂන් හරි නේද? දැන් මට දීපුනමක් තියෙනවනේ ඔයාලා නම් නෙවද්දි ඒ නම දාගෙන තියාගන්න. හරි. ස්ක්‍රීන්ෂොට් ටික දාන්න පුතේ මට ආපු කට්ටියගේ ස්ක්‍රීන්ෂොට් ටික දාන්න. හරි. එහෙනම් අපි යන් ඊළඟ මොනවාට සිස්ටම් පුරවන්නයි තියෙන්නේ නේ. දැන් සිස්ටම් ටිකක් තියෙනවා. බලන්නකෝ 49 පිටු 15ම මෙහෙම වචන ටිකක් තියෙනවා. මෙහෙම අපි සිස්ටම් පුරවන්න දුන්නාම මොකද කරන්නේ? අක්‍රීය, පිටතර, බවට, සුහුඹුල්, සම්පූර්ණ සුහුඹුල් කීටයක්. මේ වචන ටික දාලා සිස්ටම් පුරවන්න තියෙන්නේ. දෙවෙනි පාඩම සමනලයා හිස්තන රූපාන්තරණය පෙන්වන කුමි සත්‍යයකි ආය හිස්තන ගැහණු සත්‍යවම ඡේදක යෝගන ඉන්නෝනේ දෙවෙනි පාඩම. ඒ පුරවද්දි දන්නේ නැහැ කියපු වචනයක් විතර නැවතිලා බලන්නේ නැහැ. ඊළඟ ගිල පුරවන. ඒක දන්නේ නැත්නම් ඊළඟට යනවා. අන්තිමට පුරවලි කරලා හරිය කියලා නිකන් ඉන්නේ නැහැ ඔයා. නැත්නම් මේක අහතර පොළොවේ ගැලපෙන්නේ නැද්ද කියලා. දැන් පටන් ගන්න නඩියක් දෙන්නම්. හිස්තන ටික පුරවල දෙන්න ටක් ගාලා 15 ප්‍රශ්නේ 49 පිටුව. දැන් ඉන්දුවර හරි ගියාද ඔයාලට මේ ඉන්දුවර? සර් මම ගෲප් එක හරි දරු thank you. ඉන්දුවර ඉන්නවද ඉන්දුවර දනුක? අග්ගා පුරන්න. සර් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි thank you. මේක 15 කරලා ඉවරලා 15 කරලා ඉවරලා හරි සමහරයි ඉවරයි නේ. හරි කමන්නේ. වීඩියෝ කරන්න නඩියක් තව තියෙනවා. finish නේ. හරි. අපි බලමු නේ. හරි. බලන්න. මෙම වචනව ගැලපෙන ස්ථනට යොදන්න කියලා කියනවා. පළවෙනි එක. සමනලයා ස්ථන රූපාන්තරණය එක්ක සම්පූර්ණ. සමනලයා සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන කුමි සත්‍යය කියනනම් එකට උත්තරේ ඉන්න ඕනේ සම්පූර්ණ. එහෙම දාලා තින්න ඕනේ සම්පූර්ණ කියලා. සමනලයා සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන කුමි සත්‍යය කියන. ඊළඟට ස්ථනක් ගැහැණු සත්වයා විසින් දමන. මොන ගැහැණු සත්වය? සුහුඹුල්. සුහුඹුල් ගැහැණු සත්වයා. සුහුඹුල් ගැහැණු සත්වයා විසින් දමන බිත්තර. බිත්තර කියලා එන්න ඕනේ තුන්වෙනි. සුහුඹුල් ගැහැණු සත්වයා විසින් දමන බිත්තර. සුහුඹුල් ගැහැණු සත්වයේ කීටයෙක්. යතද ඔව්. බිත්තර වලින් එළියට එන්නේ කීටයක්. නේද? ඔව්. මෙවන්නේ කීටයෙකි. ඊළඟට හිස්තන. හිස්තන පසුව පිළිවෙක බවට පත් වෙනවලු. ඊනේ හතරට එන්න ඕනේ ඉස්සරට කීටයක්. හතරට එන්න ඕනේ කීටයක් කියලා. එහෙනම් කීටයා පසුව පිළිවෙක බවට මොකද්ද පුතේ අක්‍රිය කියලා කියන්නේ? අර ජනිත ආව ප්‍රශ්න. ජනිත ආවස කන්නේ මොනවද කියලා නේද? පුතේ මම කියනවා ඒකට මෙයාලා වැඩිපුර එහෙම කන්නේ නැහැ. ඇවිදින්න යන්නේ නැහැ, සංචරණය කරන්නේ නැහැ, පෝෂණයක් නැහැ. අන්න ඒ වගේ. එහෙනම් මේ ආන්නේ එතකොට පිළවා මොකද පිළවා දක්වන්නේ අක්‍රීය අවධියක්. එහෙනම් පහට එන්නේ අක්‍රීය. පිළවා අක්‍රීය අවධියක්. පසුව සුහුඹුලෙකු බවට පත් වේ. බවට පත් වේ. මම මුලින්ම කියනවනේ ඡේද බලාගන්න. සමනලයා සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන කුමි සත්වයකි. සුහුඹුල් ගැහැණු සත්වයා කීටයා පසුව පිළිවෙක බවට පත් වේ. පිළවා අක්‍රීය අවධියක් ගත කරන අතර පසුව සුහුඹුලෙකු බවට පත් වේ. හරිනම් හරි දාගන්න දැන්. හරි. දැන් 16 වෙනි ප්‍රශ්නේ. 50 පිටුව 16 වෙනි ප්‍රශ්නේ. බලමු මේක. අපි ටක් ගාලා බලමු තව ගොඩක් තියෙනවා කියලා පාඩම. අපිට දෙකයි. අද ඉවර කරන්න පුළුවන් තරම් අද පාඩම ඉවර කරලා ඉවර කරොත් කොහොම හරි මයින්ඩ් මැප් එක ගන්නමු ප්‍රභා සංශ්ලේෂණේ පාඩමට. එහෙම නැත්නම් ලබන සතියේ මොකද පාඩම
පාඩම් 4ක් වගේ 3ක් වගේ තියෙනවානේ 4ක් වගේ තියෙනවා කරන්න පුළුවන් මාස දෙකක් තියෙනවනේ අපිට මේ අවුරුදු ඉවරෙන්න ඉතින් කරගන්න 16 වෙනි ප්‍රශ්නේ 50 පිටුව 16 වෙනි ප්‍රශ්නේ 16 සමනලයා බිත්තර දමන්නේ ශාක පත්‍රවල යටි පෘෂ්ඨයේ දුඩු පෘෂ්ඨයේද තත්ත්වවිල කන්න පුළුවන් යට දැන් පේන්නේ නැහැ කාටවත් එහෙනම් උත්තරේ ඉන්නේ යටි පෘෂ්ඨයේ කියලා උත්තරේ ලියා ගන්න යටි පෘෂ්ඨයේ කිනුවේ සමනලයා බිත්තර දමන්නේ ශාක පත්‍රවල යටි පෘෂ්ඨයේ දුඩු පෘෂ්ඨයේද දෙවෙනි එකකින් අහනවා අපි ටග් ගාලා ලියමු යටි පෘෂ්ඨයේ දෙවෙනි එකකින් අහනවා දලම්බුවා ලෙස හඳුන්වන්නේ සමනල තුන හතරනේ තියෙන්නේ බිත්තර කීටයා පිළවස් හොඹුලා ඔය හතරෙන් අහනවා දලම්බුවා කියන්නේ කොයි අවධියද කීට අවධිය උත්තරේ කීට අවධිය ඊළඟට අහනවා තුන්වෙනි එක දලම්බුවාගේ පැහැය කුමන ආකාරයක් ගනිද දලම්බුවා කොයි පාටද අපි දන්නවනේ පාට දලම්බු ඉන්නවා කොළ පාට කොහොමද පැහැය ලියන්නේ පැහැය ඇදලා තියෙන්නේ කොහමද කොළවල ඉන්න කට්ටිය කොළ පාටයි ඔය ගස් කඳන් වල ඉන්න කට්ටිය දුඹුරු පාටයි කහ පාට මල් වල ඉන්න කට්ටිය කහ ඒ පෘෂ්ඨයේ පැහැය යාලට තියෙන කොළවල නම් කොළ ගස් කොළ වල ඉන්නව නම් කොළ පාටයි කහ පාට මල් වල නම් කහ පාටයි ගස් කඳන් වල ඉන්නව නම් දුඹුරු පාටයි නේද ඒත් මෙයාලා අහන්නේ යන්න තමා ඇලී සිටින පෘෂ්ඨයේ ඇලිලා ඉන්නවනේ ඇලිලා යන්න තමා ඇලී සිටින පෘෂ්ඨයේ පැහැය ගනී තමා ඇලී සිටින පෘෂ්ඨයේ පැහැය ගනී ඇලී සිටින පෘෂ්ඨයේ පැහැය ගනී ඊළඟට අහනවා අංක 4 දලම්බුවාගේ ආහාර වන්නේ යන්න ලපටි ශාක කොටස් ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ සතුන්ගෙන් ආරක්ෂා වීමට වලත් ගෑවිලා දලම්බුවනේ මොකද ඌ හිතන්නේ ඌව මරන්න එනවා කියන්නේ. ඒතර අපේ හැමේ ගෑවුනොත් එම අල්ලු වෙනවා. අපේ විතරක් නෙමෙයි ඌව කන්දෙන් සත්තුන් ගෑවුනත් ඒ ඉන්නවා තව ලොකු දලම්බුවක් ලොකු විෂ තියෙන. ගෑවුනොත් මැරෙන්න තරම්. ලොකු කළු ඇවිල්ලා මැරෙන්න තරම් දලම්බුව ඉන්න විෂ සහිතව. ඒකට මෙයාලා ගැංගේ තියෙන අපිට විෂ සහිත මොනවද? රෝම පිහිටනවා. දලම්බුවාගේ ශරීරයේ පිහිටන්නේ මොනවද? කියන්නේ විෂ සහිත රෝම. ඊළඟට අහනවලගේ 6 වෙනි ප්‍රශ්නේ. සමනලයාගේ කීටයා. කීටයා කියන්නේ දලඹුවට නේ. ඔව්. සමනල විතර වලින් ඊටාව කීටයා ඊළඟට පිලවා. එහෙනම් අහන්නේ සමනලයාගේ කීටයා ඊළඟට පත්වන්නේ මොන අවධියටද? කියන්නේ පිලවා අවධියට. පිලවා අවධියට. ඊළඟට එන්න අංක මේ සමනලයේ කටක් ගාලා බලන්න නේ. ඒකට හොඳටම තේරෙනවනේ. ඉතින් බැලුවා ඉතින් යමුනාට මේ ඔයාලට තියෙන ඔන්න දැන් විතර වලින් කීට ඇයට ඇවිල්ලා. දලඹුව තමයි දැන් ඔය ඉන්නේ. ඔය කීට වලින් ඉන්නේ දැන් නේද? කීට ගාවට කවුද ඉන්න ඕනේ? පිලවා. බලමු පිලවන්නේ හැටි. දැන් යා කාලා දැන් තුල ඉන්න එපේ. කොෂ හදාගෙන ඉන්න හොඳට දැන් කාලා එහෙම ඇඟ හදා ගන්නවා. සර් නෙමෙයිද රෙකෝඩ් කරන්නේ? පුතේ රෙකෝඩින් එක සර් නෙමෙයිද කරන්නේ? මම ඒස කියන්නේ මගේ ලැප් එක පුතේ. ඒස එකෙන් මම ඉන්නේ. ඒක මයික් එක ප්‍රශ්න කරන්න මොනවා හරි. ඒස කියන්නේ මගේ ලැප් එක. දැන් ඔයාලට පේනවා මේ ඔයාලා ළමයි කරාද මං කිව්ව වැඩේ. දලඹුවේ කල්ල කළා බෝතලයකට දාගන්න. තෝ කරපු කට්ටිය බලන්න. කඩක් හම්බුනේ දලඹුවේ. හම්බුන්නේ නැහැ සර්. ඔන්න දැන් කෝෂය හදාගන්න හැටි බලන්න. දැන් කෝෂය යාළගෙන් හදාගන්න හැටි බලන්න ඔය. අන්නගෙන්. ඔන්න දැන් කෝෂය ඇතුලේ යාලා අක්‍රියාවදියක්. අන්න දැන් කෝෂයෙන් එළියට තට්ටු ඇවිල්ලා සලඹුවා මේ සමනලයා එළියට එනවානේ. සුහුල් සමනලයා ඔන්න එළියට එනවා. ගන්න වැඩපොත අහන වැඩපොතේ අංක 6ෙහි සඳහන් කළ අවධිය කියන්නේ පිලව අවධිය ගත කරන්නේ කුමක් තුලද? ගත කරේ කොහෙද? කෝෂයක් තුල. ලියා ගන්න උත්තරේ එතකොට අංක 7ට උත්තරේ කෝෂයක් තුල. 7ට උත්තරේ කෝෂයක් තුල. අංක 7ට උත්තරේ කෝෂයක් තුල. අංක 7ට උත්තරේ කෝෂයක් තුල. අංක 8 අහන බලන්න අක්‍රීය අවධියක්ද? අර ඇතුලේ tie කන්න නැතුවනේ කෑම නේද? එහෙනම් ඒක අක්‍රීය අවධියක්. කියන්න උත්තරේ අක්‍රීය අවධියක්. අක්‍රීය අවධියක්. 8ට උත්තරේ මේක. 8ට උත්තරේ අක්‍රීය අවධියක්. අක්‍රීය අවධියක්. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ බලන්න අහනවා. ඉහත සඳහන් කළ අවධියේදී ඌ ආහාර ගනිද නැද්ද?
ආහාර නොගනී කියලා ලියන්න. ආහාර නොගනී. නවයට උත්තරේ ආහාර නොගනී කියන එක. නවයට උත්තරේ ආහාර. එතකොට ලොකු දලබුවන්ගෙන සමනල්ලු දෙන්නේ. ඔව් ඔව් හැම දලබුවකින් පුතේ සමනල්ලු වෙන්නේ. හැබැයි සමනලගේ පාට වෙනස් වෙනවා. සයිස් එක වෙනස් වෙනවා. සමහර අයගේ සලබියෝ වෙනවා ලොකු සලබියෝ වෙනවා. සලබියෝ කියන්නේ අර ඉන්නේ පොඩි පොඩි ස්පර්මේ. සර් ඒ කියන්නේ හැම දලබුවකින්ම සමනලෙක් කියනද? නෑ පුතේ. දලබුවකින්ම සමනලෙක් කියනද? දලබුවකින් පුතේ එන්නේ සමනලේ. හැම එකකින්ම එනවා සමනලෝ. හැම එකකින්ම සමනලෝ එන්නේ. හරි. ලස්සනම කට්ටිය ඉන්නේ ගස් වල ඉන්න කට්ටියකින්. හරි. ඔක බලලා ලියමු. බලලා ඉන්න බා ලියන්න මාත් එක්කලා. හරි. අහනවා ඊළඟට බලගෙන් නවවිදි ප්‍රශ්නේ නේද? අහනවා සඳහන් කළා ආහාර නොගනී. ඔය බිත්තරේ අපි එන්ලා ස්ක්‍රීන් එකේ දැන් යන්නේ බිත්තරේ. බිත්තරෙන් එළියටනවා බිත්තරේ කාලා එළියටනවා කවුද? ඔන්න දලඹුවා. නේ? පේන්නේ ඔව් බිත්තරේ කාලා එළියට එන්නේ. ප්‍රශ්නේ 10 ප්‍රශ්නයද? පිලා කෝෂය තුලදී සමනලයාගේ සියලු කොටස් නිර්මාණය වේද නැද්ද? අහනවා කෝෂය තුලදී සමනලයාගේ තටු එහෙම එනවනේ ඔක්කොම නේද? එහෙනම් අහන්නේ 10 වේද නැද්ද? නිර්මාණය වේ කියලා ලියන්න. නිර්මාණය වේ. නිර්මාණය වේ. නිර්මාණය වේ. 11 වෙනි ප්‍රශ්نين අහනවා. පිලා කෝෂය පිපිරීමෙන් දැන් මතකනේ පිලා කෝෂයේ සමනලයට ආවේ. පිලා කෝෂය පිපිරීමෙන් පිටතට පැමිණෙන්නේ කවරෙක්ද? කවුද ඊට ආවේ? 11ට උත්තරේ එතකොට සුහුඹුල් සමනලයා. 11ට උත්තරේ සුහුඹුල් සමනලයා. 11ට උත්තරේ සුහුඹුල් සමනලයා. ඊළඟට අහනවා ඔයාලගෙන් ආහාරය කොහොමද? දැන් ඊට එන සමනලයාගේ ආහාරය මොකද්ද? මල් පැණි. උත්තරේ මල් පැණි. මල් පැණි. Excuse me sir. එතකොට ඒගොල්ලන්ගේ පාට වෙනස් වෙන්නේ බිත්තරේ දාන තන. ඔව් ඒ කියන්නේ පුතේ අපි බිත්තරෙන් එළියට එන දුමුරු පාටකේ. හැබැයි දැන් එයා කුල කාලා මොන හරි වෙනස්කම් වෙලා දැන් කොළ පාට වෙලා තියෙනවා නේද? මෙයාගෙන් එළියට එන්නේ කොළ පාට සමනලයි. කියන්නේ අපිට පාටම කියන්න බෑ සමනලයි අතට නිර්මාණය වෙන්න පුළුවන්. කළු පාට දාමු කිව්වනම් තනිකර කළු පාටකෙක් වුණා නම් ලකුණමක් තින්නේ. ඒකෙන් ඉන්නේ දුමුරු පාට සමනලයි. මේ වෙන්නේ දැන් පේන්නේ කුසදා. මං කිව්වේ. ඒ කාලේ ආවට පස්සේ යාලා හදා ගන්නවා. තමයි අක්‍රියාව. ඒක ටික මොරනවා. ඊට පස්සේ ඔන්න අත්තර නිර්මාණය වෙලා එළියට එනවා සමනලයි. බලන්නුගේ පාට සමනලය කොහොමද කියලා. අර දල මේ පාට නේද බලන්න දැන් තියෙනවා. ත්‍රි පාට සමනලක තමයි එන්නේ. ඒක අහනවා 13 අන්තිමට අහනවා කියන්නේ. ඉහත ආහාර ගැනීමට හැඩගැසී ඇටවල තියෙනවා. මල්පැණි බොණ්ඩයට තියෙනවා ශුණ්ඩාව කියලා පොත්. ශුණ්ඩාව කියන නැමිච් එකක්. ශුණ්ඩාව. උත්තරේ ශුණ්ඩාව. මල් ලියන්න බෝඩ් එකේ ශුණ්ඩාව. දොර වගේ බොණ තුඩ වගේ මෙයාට මල්පැණි පොත් තියෙන්නේ ශුණ්ඩාව. බෝඩ් එකේ ලියන්න. මෙයා මල්පැණි බොණ එකට කියන්නේ පුතේ ශුණ්ඩාව. සුයන්න මාප්‍රාණ ආල් නයන්න ඩාව. පැණි බොන්නේ ශුණ්ඩාව. සබෝඩ් ශුණ්ඩාව. පොද වෙලානේ පේන්නේ. බෝඩ් එක බොඳ වෙලානේ පේන්නේ. සර් බෝඩ් බෝඩ් එක පෙන්න. කොට පේන්නේ නැද්ද පුතේ? හරි නෑනේ සර්. නෑ සර් දැන් හරි මම අර පොඩ්ඩයි 60 60 දාලා ફોකස් කරනවානේ zoom එකෙන් දර ඔටෝමැටික් ફોකස් වෙනවා අපි 60 60 දාලා ඉතින් මම 60 60 දාලා යද්දි මම ફોකස් කරනවා ආයි බෝඩ් එක ફોකස් කරනවා නෑ සර් මේ සිග්නල් පෙන්වන්නේ මේ කණුපා පෙන්වන්නේ ඔව් 1යි 2යි ඔව් කණුපා තියෙන හරිද ඔය ඒක නෙමෙයි සිග්නල් නම් තියෙනවා බලමු 1යි 2යි දැන් බෝඩ් එක පේනවද හරි දවුලක් නැද්ද හරි ඊළඟට අපි අහන්නේ 17 වෙනි ප්‍රශ්න 17 ප්‍රශ්න හරි 17 ප්‍රශ්න අහනවාලගේ කැරපොත්තාගේ විතර මෙලින් පසු එන සත්‍යය. කැරපොත්තාගේ තියෙන සම්පූර්ණ එකද අසම්පූර්ණ එකද කියලා බණ්ඩක් ගන්න. එහෙනම් මොකද අසම්පූර්ණ ජීවන චක්‍රය? විතර ගාවට තිබ්බේ කවුද? අසම්පූර්ණ චක්‍රයක. කවුද ඉන්නේ විතර ගාවට? විතර ශිෂ්‍යවා සුඹුලා. ආයේ විතර ශිෂ්‍යවා සුඹුලා. සම්පූර්ණ කියම නෙමෙයි. සම්පූර්ණ කියන්නේ විතර නෙමෙයි. විතර ශිෂුවා සුහුඹුලා. ආයේ බිත්තර ශිෂුවා සුහුඹුලා. අර පොත්තට තියෙන එහෙම එකක් නේ. හරි. අපි බලමු. අහලා යන්නද ලියලා බලමු. බලලා ලියමු. ඔය ඉන්නේ මේ සුහුඹුල් කරපොත්ත නේ. සුහුඹුලා තමයි ඔය ඉන්නේ. ලොකු වෙච්ච කරපොත්තනේ ඔය. නෑ කරපොත්තන්ට ඔළුව නැතුව හිටියේ. ඔළුව නැතුව හිටියේ කිව්ව. මම දන්නේ නැහැ කොහොමද කියලා. හරි. මෙහෙම කරමුද? මේක ටිකක් බලන්නකම ලියන්න. හරි. බලන්න බලන්න ප්‍රශ්න 17. කොටිනි පිටර ගන්නනේ. නෑ ඒව හාරනවා ඉස්සෙල්ලාම නේ. හරි. බලමු.
කැරපොත්තාගේ බිත්තර මේරීමෙන් පසු බිහිවන සත්වයා හඳුන්වන්නේ කවර නමකින්ද? ඒ කියන්නේ බිත්තර මේරීමෙන් පසු බිහිවන සත්වයා හඳුන්වන්නේ කවර නමකින්ද? ශිෂුවා නමින්. ශිෂුවා නමින්. ඊළඟට අහනවා. ඉහත සත්වයා රූපාකාරයෙන් බොහෝ දුරට සුහුඹුලාට සමානද නැද්ද? අහනවා. ඔය එළියට එන ශිෂුවා සුහුඹුලාට සමානද නැද්ද? එදා ගිසති වීඩියෝ එක දැක්කදත් වෙනයි මේ අන්තිමට එළියට එන ශිෂුවා සමානයි. සමාන වේ. මතක නේද? ඔක ඇතුළේ බිත්තර තිබ්බේ. මේ ඇතුළේ පැටව හිටියේ. දෙක යහන්නේ එතකොට ඉත් සඳහන් කළ සත්‍යය රූපාකාරයෙන් බොහෝ. ඊළඟට අහනවා 3. ඉහත සඳහන් කළ සත්‍යය. දැන් ඔය කියන්නේ ශිෂුවා ගැන ඈ. ඉහත සඳහන් කළ සත්‍යය ප්‍රමාණයෙන් කුඩාද නැද්ද? ශිෂුවා ප්‍රමාණයෙන් කුඩායි. අහනවා. ඉහත සඳහන් කළ සත්වයාගේ පියාපත් තියනවද නැද්ද? දැන් කැරපොත්තට පියාඹන්න පුළුවන් ලොකු එකාට. හැබැයි ඔය සමාන වුණාට උට තටු නෑ. පොඩි එළියට එන ඔය බිත්තරින් එළියට කැරපොත්ත ආපු ගමන් පියාඹන්න යාට බෑ. එයි ආපු ගමන් යාට අත්තටු නැති හින්දා. ඉතින් මෙයාලා අහනවා පියාපත් නැත්ද? එහෙම නැත්නම් පියාපත් නොදරයි කියලා ලියන්න. පියාපත් නැත්ද? එහෙම නැත්නම් පියාපත් නොදරයි. ඔය එළියට එන්නේ බිත්තර ඇත්තටම කිව්වොත්. බිත්තර වලින් තමයි එළියට. ඉහත සත්වයා ශිශු අවස්ථා කීපයක් ශිෂු අවස්ථාව කීපයක් කියන්නේ මොකද්ද? ශිෂු අවස්ථාව කීපයක් කියන්නේ ඔන්න බිත්තරින් එළියට එනවානේ පොඩි පැටියා කැරපොත පැටියා. ආපු ගාම ශිෂු අවස්ථාව. ඊළඟට ඇඟ ටිකක් ඔන්න තව ලොකු වෙනවා. ඊළඟට අත්තටු දෙයක් කියනවා. ඔන්න ඔහමයි ලොකු ටිකක් අවදි ගොඩක් කියන්නේ. පහෙන් අහනවා ඉහත සත්වයා ශිෂු අවස්ථා කිහිපයක් පහු කිරීමෙන් පසු පත්වන්නේ කවරට? පහට උත්තරේ සුහුඹුල් කැරපොත්තෙක් බවට. ඔන්න එළියට එනවා දැන් ශිෂුවනේ. බලන්න ශිෂුව තමයි එළියට එන්නේ. උත්තරේ ශිෂුව එළියට එනවා. කැරපොත පැටියා තමයි ඉන්නේ. හරි. ඒකට පහළිවා ඉත සත්‍ය ශිෂු අවස්ථා කීපයක් පසු කිරීමෙන් පසු පත්වන්නේ කවරෙක් බවටද? යන්න සුහුඹුල් කැරපොත්තෙක් බවට. සුහුඹුල් කැරපොත්. හයවෙනි ප්‍රශ්නේ පුතේ බලන්න. අනේ බබලා ඉන්න එපා. ලියන්න අරගත්ත. හරි. හය අහනවා කැරපොත්තාගේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි 3 ලියන්න. කැරපොත්තාගේ ජීවන චක්‍රයේ මුලින්ම බිත්තර ඊළඟට එකෙන් එළියට එනවා ශිෂුව. එළියට එන්නේ ශිෂුවනේ. ඔව්. ලියන්න මුලින්ම පළවෙනි එකට බිත්තර. ඊළඟට ශිෂුවා. ඊළඟට සුහුඹුල් කැරපොත්. ගොඩක් යනවනේ කැරපොත්. කැරපොතේ ඉස්කිලියෝගේ තමයි. හැබැයි අත්තටු නෑ තාම. අත්තටු එන්නේ පස්සේ. හරි කියන්න. පළවෙනි එක බිත්තර, ඊළඟ ශිෂුවා, ඊළඟට සුහුඹුල් කැරපොත්තා. තනියම අඳින්න බලන්න දැන්. හත්වෙනි ප්‍රශ්නේ කියනවා අඳින්නලු. අඳින්න. බිත්තර, ශිෂුවා, සුහුඹුල් කැරපොත්තා. සර් පළවෙනි එකට මොකක්ද? 17 පළවෙනි එකට අනවා කැරපොත්තාගේ බිත්තර මේරීමෙන් පසු අර බිත්තරින් එළියට එන්නේ කවුද කියලා අහන්නේ. කවුද ආවේ? ශිෂුවා. දැන් අහන්නේ හත්වෙනි ප්‍රශ්නේ ඉහදී අවධි තුන යොදාගෙන ජීවන චක්‍රය අඳින්න. අඳින්න කිව්ව ත්‍රවම අඳින්න ඕන. මුලින්ම එන්නේ කවුද? බිත්තර. බිත්තර යාගින් එනවා සුහුඹුල් කැරපොත්තා. යාගින් ආයේ මෙයා බිත්තර දානවා. බිත්තර වලින් ශිෂුවා එනවා යාගින් ආයේ සුහුඹුල් කැරපොත්තා එනවා. හත්වෙනි ප්‍රශ්නේ ජීවන චක්‍රය යනවා. දරුවෝ පොඩ්ඩක් එන්න පුළුවන් ද ඔයාලට මේ 54 වෙනි පිටුවට 54 පිටුවට පොඩ්ඩක් එන්න 54 පිටුවට. හරි. මට බලලා කියන්න පුතේ. ආන්නේ. යාළුවෝ කියන්න දෙයක් නෑ. මට කරලා දෙන්න දැන් 54 පිටුවේ 30ක් ගාලා 51 පිටුවේ 31 32 33 30 පුරන්නයි තියෙන්නේ. ටක් ගාලා කරන්න 51 පිටුවේ 50 ප්‍රශ්න අංක 31 32 33 ටක් ගාලා කරලා දෙන්න. පනස් 4 පිටුව 31 32 ටක් ගාලා කරන්න. Finish. Finish. Right sir. හරි finish. තව දෙන්න තප්පර 10ක් විතර. අද වන්දි වටන් ගත්ත දාපු වීඩියෝ එක දැක්කද ඔයාලා? මොකක්ද ඒකේ තිබ්බ වීඩියෝ එකේ? හන්දටෙන්
ඉවරයි කතා කරලා කියන්න බලන්න මොකක්ද මේ වීඩියෝ එක. හන්දට යනවා. රොකට් යවන එක. ළමනෝ දන්නේ කියන්නේ. ඒ රොකට් එකේ කවුද දන්නවද? ඒ රොකට් එකේ ආවි මම අර වීඩියෝ උත් දැම්මේ SpaceX කියලා ආයතනයක් කියන. SpaceX ඒ රොකට් එකේ ඊලන් මස්ක් කියලා කියනවා. සර් ඒක කාර් එකක් වගේ තිබ්බනේ. මොකද්ද? කාර් එකක් වගේ තිබ්බනේ. ඒ ටෙස්ලා මෝටර්ස් කියන්නේ ඊලන් මස්ක් කෙනෙක් කෙනාගේ ඉලෙක්ට්‍රිකල් කාර්. ඒ කාර් charge කරලා කාර් යන්න පුළුවන්. කාර් යන්න පුළුවන් charge කරලා යන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් ඊට වඩා දැන් දියුණුවා. ඒ කියන්නේ යාලා අභ්‍යවකාශ මෙහෙයුම් කරනවා. ආහතට රොකට් වගේ දේවල් යවනවා. එතකොට ඔව් ඔයාර කිව්වේ මේ අර PayPal කියලා කම්පැනි එකක් පටන් ගත්තා කිව්වේ ඒත් අර රොකට් යවන කෙනා එයාගේ නම මොකද්ද? ඔව් ඊලන් මස්ක් කියන්නේ ඊලන් මස්ක් කියලා. එයා ඊලන් මස්ක් SpaceX කියලා කම්පැනියක් තියෙනවා. ඊට පස්සේ ටෙස්ලා මෝටර්ස් කියලා කාර් කම්පැනියට තියෙනවා. ඒතර යා තමයි දැනට කොටි පිටිය වෙලා හිටියේ. පොඩ්ඩක් ආයි කලර් කරන්න. මේ දැන් ආයි කොටි පිටිය වෙලා ළඟදී. ලෝක ධනවත්ම කෙනා. හරි. ඒතර මම මේ ඔයගොල්ලෝ ටෙක් එකේ දෙකක් දෙකක් ඒක දුවගෙන යන එකපාර කියලා කියන්නේ. කියන්නේ ගොඩක් යා ෆේල් වෙලා රොකට් කඩාන වැටලා යාගේ. ඔය පළවෙනි පාර නෙමෙයි දරුවා. හරි එකපාරන හරි කියන්නේ නෑ. යා 10 පාරක් 20 පාරක් ගියා දුරට ගිහලා රොකට් කඩා වැටෙනවා. ෆයිට් කරා. රොකට් එකක් යවනකම්. හරි අන්තිමට දිනුවා. හරි. ඒක තමයි වීඩියෝ එකේ පේන්නේ. හරි. දැන් අපි බලමු උත්තර ටික. ඊසේක ප්‍රශ්න. ඉහත ඉංග්‍රීසි අක්ෂර පමණක් යොදාගෙන මధుරවාගේ ජීවන චක්‍රය පිළිවෙලට එක C. C එන්න ඕනේ මෙතෙන්ට විතර වලින් එන්නේ කීට යන්නේ? ඒ කියන්නේ D. C වලින් D ඇවිල්ලා තියෙන්න ඕනේ. D වලින් ඉන්නේ කීට ගාවට පිළවා. වලින් ඉන්නේ අන්තිමට සුඹුලා කියන්නේ අංක B. මේවා තිබුත් විතරයි හරි දෙන්නේ. වාරු කරන්න එපා. C D A B. මේ තමයි 31ට අංක උත්තරය. 32. කියන්න අහනවා 32. ඉහත ඉංග්‍රීසි අක්ෂර පමණක් යොදාගෙන කැරපොත්තාගේ ජීවන චක්‍රය. කැරපොත්තට තියෙන සම්පූර්ණ එකක්. හරි. බලමු. මුලින්ම එන්න ඕනේ අර වගේ විතරනේ. ඒ කියන්නේ A වලින් එන්නේ එන්නේට සම්මුල් කැරපොත්තයි කියන්නේ B. C A B කියලා ලියනවා හරි. C A B. ඊළඟට 33. ඉහත ඉංග්‍රීසි අක්ෂර පමණක් යොදාගෙන මැඩියා ගෙම්බගේ අහනවා මොකක්ද කියලා. ඉස්ගෙඩියා සම්බුල් මැඩියා විතර. පටන් ගන්න මාරේ විතර වලින් එහෙනම් පටන් ගන්න ඕනේ C. A වලින් ඉන්නේ අන්තිමට සම්බුල් මැඩියා කියන්නේ B. A B. ඔයාලට යන්න මේ කෝණේනේ. ටිකගෙන මයික් එක ගන්න. මේෂලා දුව මයික් එක ඔන් වෙලා ඔෆ් කරන්න. Thank you. ගන්න එතකොට 31යි 32යි 33යි හරි එහා පැත්තේ පිටුවට එන්න 55 පිටුව මට කරලා දෙන ටක් ගාලා 55 පිටුවේ 34 ප්‍රශ්නේ 34 ප්‍රශ්නේදී ඒ ගන්න ප්‍රශ්න ටික. ඒකෙන් මට කරලා දෙන එකේ ඉඳන් අංක ගොඩක් ඉන්නේ නඩේකින්ද යදි බෝගෙන් ගාලා පෙරන්ටක් ගාලා 35 පිටු 55 පිටුව 34 ප්‍රශ්නේ ඉරි ගහන එකේ ඉඳන් කරන්ටක් ගාලා හොඳට කියවලා බල කරන්න මේ chat එකට දාන්න ඉවර නම් සර් මේක ඉවරලා මයින්ඩ් ඇප් එක අදිනවද? ඉවරලා වෙලාව කීයද කියන්න මට 9යි 20යි. 20යි අපි පාඩම් ඉවර කරමුද අපි මයින්ඩ් අපි ඔයාලට මේ බෑස පොඩි
ගමනක් යන්න තියෙනවා. අපේ දානයක් තියෙනවා සර්. මොකද්ද? බ්‍රහස්පතින්දට වෙයිද? බ්‍රහස්පතින්ද මට හොස්පිටල් එකට යන්න තියෙනවා. ඉතින් මේ දවස්වල අපි මට ක්ලාස් තියෙනවා. මට යන්න. ඒකට අමතර පන්තියක්වත් දාගන්න කියලා. අපිට එදා පොඩි ගමනක් යන්න තියෙනවා. හරි බලමුකෝ අපි. ඒකට මම අමතර පන්තියක් දාලා හරි මේ ෆ්‍රී ෆ්‍රී අමතර පන්තියක් දාලා මම මයින් අප් එක අඳවන්නම්. හරි. එහෙනම් මොනොත් මම ගෲප් එකේ දාන්නම් තියෙන දවසක් මේ මයින් අප් අඳවන්න මේ අඳින්නම් බෝඩ් එක අඳින්නම්. ඊට පස්සේ ඉන්න කාට හරි බැරි වුණොත් මම වීඩියෝ දෙන්න පුළුවන් නේ. මම ලේ කරන පන්තියක් ඉන්න පාඩුවක් ඉන්නේ කාටවත්. බදාට පුළුවන් කියන්න යංගල් ඔව් හරි. අද අපි එතකොට මේ පාඩම ඉවර කරමු නේ. හේතුව අපිට තව ආහාර පරිරක්ෂණයයි තව කියන පාඩම් බලන්න අපිට ආහාර පරිරක්ෂණයයි සෞරග්‍රහ මණ්ඩලයයි ස්වභාවික ආපදායි. මේක ඉගෙන ගත්තොත් අද කොහොම හරි අයිතු වෙන්නේ පාඩම් තුනයි ආහාර පරිරක්ෂණයයි සෞරග්‍රහ මණ්ඩලයයි ස්වභාවික ආපදායි. හරි. ඉවරයි. බලමු. බලන්න. අන්න හරි දාගන්න වැඩි නම් දාන්න. ඒක 12 වෙනකම් කරන්න නේ. පළවෙනි එක. ජීවන චක්‍රයේ විවිධ අවධිවලදී රූපීය වෙනසක් නොපෙන්වන සත්වයා අපින්නන්නේ නැහැ. එහෙනම් අංක 4. එකට අංක 4. 2. ජීවන චක්‍රයේ අවධිවලදී රූපීය වෙනසක් පෙන්වන සත්වයා. ආව පෙන්වන්නේ නැහැ, දේහ පෙන්වන්නේ නැහැ, මීය පෙන්වන්නේ නැහැ, සමනලය. 3. විතරේකින් බී නොවන සත්වයා. සමනලය යන්නේ විතරෙන්, මදුරුවා විතරෙන්, ගෙම්බා විතරෙන්, මීයා ඉන්නේ පැටව විදියට. කියන්නේ 3 4. ගොඩක් වෙලාවට උපදේශ විතරයකින් ගියන සත්‍යයක් වන්නේ ලේනා පැටව් මීයා පැටව් හා පැටව් මදුරුව විතර අතරටත් අතර පහ රූපාන්තරණය කියනවා මිනිසාගේ රූපාන්තරණයක් කියන්නේ නැහැ රූපේ හැමතැනම සමානයි එහෙනම් වැරදි උත්තරේ 1 නොපෙනුනහන්නේ නොපෙනෙන එක මිනිසා පහට උත්තරේ අංක 1 අන්න හරිද රූපාන්තරණය පෙන්වන්නේ කවුද මදුරුව පෙන්නනවා මැඩියා පෙන්නනවා සමනලයා පෙන්නනවා සියල්ලම හරි. හයිට උත්තරේ අංක හයිට නම්බර් 4. 7. බොහෝ විට රූපාන්තරණයක් පෙන්වන සත්ව කාණ්ඩය වන්නේ මං කියා දුන්න කවුද? වතුරේ ගොඩම ඉන්න කට්ටියනේ වෙන්නේ උත්තරේ අංක 3. 8. අසම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වන්නේ කවුද? මදුරුවා සම්පූර්ණයි, සමනලයා සම්පූර්ණයි, මැඩියා සම්පූර්ණයි, කැරපොත්ත හැබැයි අසම්පූර්ණ. 9. රූපාන්තරණයක් පෙන්වන පෘෂ්ඨවංශියා දැන් දන්නවනේ හොඳට පෙළියක් තියෙනව කවුද නැතිව කවුද කියලා බලන්න කොහොමද මත්ස්‍යයෙන් උභයජීවීන් කවුරු හරි කෙනෙක් මේ පාඩයි ඉන්නේ නැත්නම් යාලා පෘෂ්ඨවංශී බලමු මැඩියා මොකෙද්ද සෝරි 10 නෙවෙයි සමනලයා මොකෙද්ද මත්ස්‍යෙක්ද නෑ උභයජීවියෙක්ද නෑ සමනලයා කියන්නේ හොඳට පෙළියක් තියෙන කෙනෙක්ද නෑ නම් යා අපෘෂ්ඨවංශී සමනලයා බෑ අන්න මෙයාලා පෘෂ්ඨවංශී හරි මදුරුවා මත්ස්‍යෙක් නෙමෙයි එහෙනම් යා පෘෂ්ඨවංශියෙක් නෙමෙයි මදුරුවා ගන්නත් බෑ මීයා හරි පෘෂ්ඨවංශික තමයි ශීර්පයක්නේ හැබැයි රූපාන්තරණයක් තියෙනවද නැහැ අපි බලන්න මැඩියා එන පෘෂ්ඨවංශී උත්තරේ අංක 2 නබේට අංක 2 මැඩියා තමයි උත්තරේ 10 සුරුඹුල් මැඩියා සුරුඹුලා කියන්නේ මොරහු ගෙම්බා ලොකු ගෙම්බාගේ ආහාරය මොකද්ද කෘමීන් 3 සර් 9ට කීයද ඈ 9ට තියෙන්නේ 2 මැඩියා හරි රූපාන්තරණයක් කරන පෘෂ්ඨවංශී නහන්නේ හොඳට මැඩියක් තියෙන එක කියනවා අන්න 2 10 11 බලන්න ජීවන චක්‍රයේ සිසුවා ඉන්නවා නේද අසම්පූර්ණ කෙනෙක් ඉන්න බෑ මෙතන සිසුවා ඉන්නේ කාටද මැඩියට නෑ තමනයටත් නෑ මදුරුවටත් නෑ කැරපොත්තට තමයි සිසුවා ඉන්නේ 12 කවුද පොඩ්ඩක් ඉන්න කරමු 12 ජීවන චක්‍රයේ ඉස්කිඩි අවස්ථාව තියෙන්නේ කාටද මැඩියට අංක 3 මොකක්ද ඇහුවේ කියන්නේ කැරපොත්තාගේ සිසුවා නම් මිනිසාගේ මොකද්ද මිනිසාට ජීවන චක්‍රයක් එහෙම සලකන්න බෑ දරුවෝ සිසුවා කියලා කියන්නේ දැන් අපිට එහෙම කියන්නත් දැන් මොකද දන්නවද දැන් අපිට එහෙම කියන්න බැරි හේතුව මොකක්ද දන්නවද කැරපොත්තා ඉන්නේ බිත්තරයකින් අපි ඉන්නේ බිත්තරයකින් නෙමෙයි ඉන්නේ පැටියෙක් විදියට ඒකේ හේතුව මේ මොනවද පියාඹන්න අත්තටුව නැහැ සිසුවාදී ගොඩක් පහු කරනවා අපි අම්මගේ වැඩේ කරේදී එන්න ඕනේ කොම ටික ඇවිල්ලා තියෙන්නේ වෙන මොකක් කලුටෙන් ඉන්නේ නැහැ අපි අත්තට මොකක් නැහැ අසම්පූර්ණ එකක් කියලා සලකන්නත් අපිට අමාරුයි අපිට රූපාන්තරණයක් නැහැ කියලා ගොඩක් වෙලාවට ගන්න නිසා හරිනේ එතකොට මෙන්න උත්තර ටික chat එකට දාන්න තමන්ගේ 12 ගියක් හරිද කියලා ටක් ගන්න 12 හොඳයි අනුජ 12 හොඳයි තිසල් හොඳයි 12යි යුෂානි 11යි හොඳයි යුෂානි මොකක්ද වැඩි කියලා දාන chat එකට අශේ කනෙක්ටිං කියන්නේ කවුද උදේ කනෙක්ටිං කියන්නේ කවුද නම මොකද්ද කනෙක්ටිං කෙනෙක් කෙනා මෙත්මි 12යි චනුක 12යි චහාර 12යි ජෙනිෆර් 12යි යුෂානි ඉසඳු 12යි හොඳයි කට්ටිය හොඳයි
ඉතින් 12යි හොඳයි. තිනා 12යි හොඳයි. විශාන්ගේ 10 වැරදි කිව්වා. 10 කියන්නේ තුඹුල් මෙඩියන්ගේ ආහාර ඉඹ කන්නේ පුතේ. කුමි වරද ගන්න. මල්ෂා ආකාශ මල්ෂා 12යි හොඳයි. නදුන් 12යි හොඳයි. අශේන් වැරදි 7 වෙනි එක. 7. රූපාන්තරණයක් වෙන සත්ත්ව කාණ්ඩේ දවාඩ මහන් හිටියා. අය ගෙත්නි දාන්න පුතේ මොකද වැරදි කියලා දරුවෝ. නෑ ළමයි මේ හරි නේද උඩ? හරි. ඒක හරි. අපි යන්න අපහු අපේ පාඩමට පුතේ. ඒසලා 12 10 වැරදි. 10 වැරදි දෙන්නේ තුනේ. 10 මොකක්ද කියන්නේ? 10. ගිම්බ කන්නේ මොනවද? ඉස්කිඩියෝ කාලේ නම් කන්නේ ශාකපත්තර. මේ පාසි වර්ගය. සුහුඹුල් මෙඩිය කියලා අහනවා කෙලින්ම. සුහුඹුල් මෙඩිය කියලා ලොකු වෙච්ච ගෙම්බා. කන්නේ පළතුරු කන්නේ නැහැ කොහොමද? කෘමි වර්ගය. මොකද ලියුවා අපි. කෘමින් තමයි අල්ලන් කන්නේ මාළු වලට වඩා. මොකද ගිම්බෙක් වුණාට පස්සේ අවතරට වයින් ගොඩ වීමනේ. කෘමින් තමයි අල්ලන් කන්නේ. පොඩි පොඩි කෘමි වර්ගයේ කෘමි. හරි. දැන් පොඩ්ඩක් අහගන්න මම කියන්නේ. හරිද? හරි. දැන් අපි කතා කිරීමේ ජීවන චක්‍ර තියෙන අපිට විතරයි කියලානේ. සත්තුන්ට විතරයි ජීවන චක්‍ර තියෙන්නේ. එහෙමද? ඔව් ගොඩක් වෙලාවට අල්පවලට ජීවන චක්‍රයක් ගන්න පුළුවන්. අඹ ගහ ගන්නකො. අඹ ගහ හැදෙන්නේ මොකෙන්ද? අඹ ගෙඩි යටින්. අඹ ඇටි. කියන අඹ බීජය. හරි. බීජය හැලලා ඉන්නේ මොකද එළියට? අලුත් මුකුත් එන්නේ නැහැ අපහුලේ. බීජයෙන් එළියට එනවා මොකක්ද? ලපටි ශාකය. අර පොඩි එන හැරියට කියනවා අපි ලපටි ශාකය. බීජය ලපටි ශාකය. ලොකු අඹ ගහට කියනවා තමයි අපි මොකද්ද? ලොකු අඹ ගහට කියනවා තමයි පරිණත ශාකය. මුලින්ම බීජය තියෙනවා අඹ ඇටේ. ඒකෙන් ලපටි ශාකය එනවා පොඩි අඹ පැලේ. ඒකෙන් අන්තිමට එනවා මොරපු ශාකය. පරිණත ශාකය. පරිණතයි කියලා කියන්නේ දැන් ලොකුයි කියන්නේ. ඒක තමයි පුතේ ඕනිම ශාකයක ජීවන චක්‍රය. ගන්න කජු ගහක් කජු ඇටේ කජු පැලයක් කියනවා ලපටි ශාකවල ජීවන චක්‍රය. සපුෂ්ප ශාකවල මල් විපල ශාකවල ජීවන චක්‍රය තමයි මේ තියෙන්නේ. ඉතින් අනස් එක පිටුව. අහනවා 51 පිටුව. 51 පිටුව උඩම 18 වෙනි ප්‍රශ්නේ. 18 වෙනි ප්‍රශ්නේ. අහනවා. සපුෂ්ප ශාකවල ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි 3 දක්වන්න. මොනවද අවධි 3? බීජය, ලපටි ශාකය, පරිණත ශාකය. කියන්නේ කොහොමද ලක්ෂණයකට පරිණත ශාකය. බීජය, ලපටි ශාකය, ඊළඟට පරිණත ශාකය. බීජය, ලපටි ශාකය, ඊළඟට පරිණත ශාකය. ඊළඟට කියනවා දෙවෙනි ප්‍රශ්නේ. ඉහත අවධි 3 යොදාගෙන ජීවන චක්‍රය අඳින්න කිව්වම පිය බෑවම රවුම අඳින්න බෑ. අඳින්න මේක. ලොකු ඔටුවක් දීලා පොඩ අඳින්න හඳගන්න. බීජය, ලපටි ශාකය, පරිණත ශාකය. බීජය, ලපටි ශාකය, අනිත් එක පරිණත ශාකය. ඇයි ළමයි මේ විද්‍යාව ඉගෙන ගන්න ළමයි විදිහට වාලා විද්‍යාව ඉගෙන ගන්න ළමයි විදිහට ඇයි මේ ජීවන චක්‍රය ඉගෙන ගන්න අපි මේ ජීවන චක්‍රය ඉගෙන ගන්න මම මේ ඇඳලා තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණයක් තියෙන මදුරුවගේ ජීවන චක්‍රය කියලා හිතන්නකෝ මදුරුවගේ ජීවන චක්‍රය හරි ඔයාලා දන්නවා දැන් ඩෙන්ගු මදුරු දන්නවා ඩෙන්ගු මදුරු බොවෙන් තැන් විනාශ කරමු එහෙමම කියනවනේ හරි මට කියන්න ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා මේ ඩෙන්ගු මදුරුව බෝ වෙන තැන් විනාශ කරමු කියලා කියන්නේ මේ ජීවන චක්‍රයේද කීට විනාශ කරමුද පිළමුද තුඹල විනාශ කරමු කියලාද ඔය කියන්නේ මට කියන්න බෝ වෙන තැන් අයින් කරොත් එහෙම විනාශ වෙන්නේ කවුද බිත්තර මදුරුවන් කොහොමද ගැහුවේ කිනේ හරි බිත්තර ඔව් කවුද බිත්තරද කීටද පිළවද සුහුඹු බිත්තර සමහර කියන සුහුඹුලු කියලා සමහර කියනවා බිත්තරේ දැන් මෙහෙම හිතන්න දැන් ඔය පොදියා බලන්න මෙහෙම හිතන්න හරි බිත්තර ලක්ෂයක් විතර තිබිලා මොකද උනේ ටක් ගාලා බිත්තර ලක්ෂයක් උකුරලා කීටෝ වෙලා පිළෝ වෙලා ඔන්න මදුරු ලක්ෂයක් පියම්ලා ගියා දැන් ওই මදුරු ලක්ෂය අල්ල ගන්න පුළුවන් ඩෙන්ගු මදුරු ලක්ෂය ඩෙන්ගු මදුරු බිත්තර දාලා මදුරු 100ක් පියම්ලා
ඊට වඩා ලේසි නැද්ද? ওই මදුරුව බෝ වෙන තැන තිබුණ බිත්තර ටික වතුරනේ බිත්තර දාන්නේ. වතුර ටික හලනවා. නැත්තම් බිත්තරනේ කීටයෝ වෙන්නේ. අර මදුරුව කීටයෝ දන්නවද? දඟලන්නේ පොඩි පොඩියෝ. වතුර ටික අනිත් පැත්ත බිත්තර වරන්නේ. එතකොට සර් පවුලි කරන්නේ නැද්ද? බිත්තර කීටයා පිලව කියන තුන් දෙනාම ජීවත් වෙන්නේ වතුරේ. වතුර භාජනි මං හැලුවා නම් බිමට තුන් දෙනාම මැරෙනවා. පිලව වුණාම මරන්න අමාරුයි නේද? සවුන්ඩ් පුළුවන් පිලව මරන්න පුළුවන්. ඒ සවුන්ඩ් එක අඩුවෙන් හැදෙන එක වැලක්වුවා නම් යහොමුලෙත් නැහැ. පේනවද පුතේ මේ? බිත්තර නෑ කියන්නේ කීටයෝ නෑ. කීටයෝ නෑ කියන්නේ පිලව නෑ. පිලව නෑ කියන්නේ සර් එන්නේ. හරි අපිට තර්ජනයක් කියන ජීවීන් ඉන්නවද මදුරුව තර්ජනයක් ඇත්තේ. මදුරුව බරන මදුරුව මැලේරියා මදුරුව කෑව. සර් මේ අවස්ථාවේ තමයි හරි සර් ජීවත් වෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේ මරන්න ජීවන චක්‍රය ඉගෙන ගන්න කියලා ගත්තම මොකද්ද අපිට කියන්න පුළුවන්? රෝග වාහකයෝ කලිබෝධකයෝ මර්ධනය කරන්න ලියන්න. තව එකක් කියන්න උඹට. තමයි රෝග වාහකයෝ රෝග අරගෙන කට්ටිය මර්ධනය කරන්න පුළුවන්. තව එකක්. ඔයාලා දන්නවා දැන් රතු කුරුමුණියෝ කියලා જાතියක් ඉන්නවා. ගොයම් මැස්සෝ කියලා જાතියක් ඉන්නවා. ඔය නම් අහලා තියෙනවද ඔයාලා කවදා හරි? තියනවද නැත්නම්? තියනවද? අහලා තියෙනවා. ගොඩක් ළමයි අහලා. පොල් කුරුමුණියෝ කියයි, උඩිත්තෝ කියයි. අර මේ උඩිත්තෝ කියන්නේ ගොයම් ගස් වලට එන්නේ. උඩිත්තෝ අර මහානි කුස්කුස් වගේ જાති. ඊට පස්සේ ගස් වලට එනවා මොනොන්ද? අර සුදුපාට පිට පුළුවන් නම් උන්ගේ ජීවන චක්‍රය හොයාගන්න. අපි හිතමු කළු කුරුමිනියා. ඔය පොල් ගස් විදින්නේ. ඇවිල්ලා පොල් ගස් අර ගිනි පොල් කඩා වැටෙන්නේ කුරුමිනියෝ දාලා කියලා. අපිට පුළුවන් නම් ඔය එක එක සතාගේ ජීවන චක්‍රය හොයා උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඔය පොල් කුරුමිනියෝ හැදෙන්නේ කොහෙද? පස්ස ඇතුලේ. පියාඹගෙන කුරුමිනියෝ හැදෙන්නේ පස්ස ඇතුලේ සුදු පාට පණුව විදිහට හැදෙන්නේ. ඉතින් උන් හැදෙන එක වළක්ව ගන්න පුළුවන් නම් අපිට පුළුවන් කුරුමිනියෝ හැදෙන එක වළක්ව ගන්න පුළුවන්. නේද? එහෙනම් ඔන්න ජීවන චක්‍රය ඉගෙනගෙන අපිට කරන්න පුළුවන් එකක් තමයි රෝග වාහකයෝ මර්ධනය කරන්න පුළුවන් මදුරුවෝ එකයි. මදුරුවෝ මර්ධනය කරන්න පුළුවන් එකක්. අනිත් එක තව එකක් කියන්න. අපි හිතමුකෝ මේක තමයි පුතේ ඔන්න මේ සමනලයේ ජීවන චක්‍රය. තාගෙන සමනලයේ ජීවන චක්‍රය. අපි හිතමු දැන් ඔන්න සමනලයේ જાතියක් ඉන්නවා. වඳ වෙලා යන කට්ටිය දැන් මිනිස්සුන්ගේ වැඩ නිසා. එහෙනම් අපිට පුළුවන් නේද එයාගේ ජීවන චක්‍රය දන්නවනම් කොයි අවස්ථාවේද එයා හැබැයි ඌ විතර කීටෝ අවධියේදී මැරෙනවා. ඒක තමයි මිනිසාගේ කරන වැඩේ හින්දා. එහෙනම් අපිට පුළුවන් නේද? හරි. මේ සමනලයෝ මේ විතරක් දාන ආරක්ෂා කරගන්න ඕනේ. ඊට අවධිය ආරක්ෂා කරන්න. ආරක්ෂා කරොත් එයා පිළව වෙලා ඒ සම්පූර්ණ තවත් ඉතුරුනවා මේ ලෝක. හොඳ වෙලා යන්නේ නැහැ. හැබැයි අපි සැලකිල්ලක් නැතුව ඊටව මැරෙනවා. එහෙනම් කීටෝ නැහැ කියන්නේ පිළව නැහැ. පිළව නැහැ කියන්නේ සමනලයෝ දවසින් දවස මැරෙලා. හැබැයි අපිට පුළුවන් නම් මෙයාගේ ජීවන චක්‍රය ඉගෙනගෙන මේ අවධිය තමයි කරන්න ඕනේ කියලා මේ හොඳ ආරක්ෂා කරොත් එහෙම ඒ කීටයන්ගෙන් ආයෙත් වැඩි වෙලා ඒ සමනලු අඳ වෙලා යන්නේ නැතුව ආරක්ෂා කරගන්න පුළුවන්. අන්න එකක් තමයි අනිත් එක ජෛව විවිධත්වය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. මේ තමයි රෝග වාහකයෝ මර්ධනය කරන්න පුළුවන්. අනිත් එක පලිබෝධකයෝ මර්ධනය කරන්න පුළුවන්. අනිත් එක මේ වගේ සත්තු ආරක්ෂා කරගෙන ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්නත් පුළුවන්. ඉතින් මානසික පිටුවේ 19 වෙනි ප්‍රශ්න. ආනම ජීවන චක්‍ර පිළිබඳ දැනුම ප්‍රායෝගිකව එදිනෙදා යොදා ගන්න අවස්ථා 3ක් දක්වන්න. 19 වෙනි. රෝග වාහකයින් මර්ධනයට. රෝග වාහකයින් මර්ධනයට. රෝග වාහකයින් මර්ධනයට. සර් බෝඩ් එක පොඩ රෝග වාහකයින් මර්ධනයට. රෝග වාහකයින් මර්ධනයට. අනිත් එක ලියාගන්න. මොකද පුතේ? බෝඩ් එක පොඩ වෙලා බෝඩ් එක බඳ වෙලා මේ අයියෙන් පුතේ මම මයික් එක ගාවට අවිල්ලා කියන්න මේ හයියෙන් වහිනවා. හරි. එකක් ලියාගන්න. එතකොට රෝග වාහකයින් මර්ධනයට. එකක් රෝග වාහකයින් මර්ධනයට. සර් පුතේ මං කියන එක ඇහෙනවද? ඇහෙනවා සර්. මම හයියෙන් කියන්නම් මේ හයියෙන් වහිනවා. එකක් රෝග වාහකයින් මර්ධනයට. අනිත් එක ලියන්න පලිබෝධ මර්ධනය. සර්ලා ගෙවල් රෝග වාහකයින් මර්ධනයට. අනිත් එක පලිබෝධ මර්ධනයට.
පලිබෝධ මර්ධනයට. සර් පලිබෝධ කියනවා. පලිබෝධ මර්ධනයට. තුන්වෙනි කාරණේ තමයි අපි කිව්වේ අර සමනල යෝගී කට්ටිය වන්දලා යන්න පුළුවන් කිව්වනේ. තුන්වෙනි එක ලියා කිරීමට ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට. සර් ලගේ ගෙවල් කොහෙද? සර් ලගේ ගෙවල් මොකද පුතේ? මට ඇහෙන්නේ නැහැ පුතේ. ගෙවල්ද කියලා අහනවා සර්. chat එකට දානකොට මට මොකුත් ඇහෙන්නේ නැහැ කියන එක. හරි. ඊළඟට අහනවා ඉතින් ප්‍රශ්නේ. chat එකට දාන්න පුතේ chat එකට දාන්න. සර් පලිබෝධ කියන්නේ මොකක්ද? ඉන්න මයික් එක ගන්නටක් දාලා මම දැන් නම් ඇස්ස බෑවුවා. හරි. දැන් එනවා. හරි. එතකොට අපි පලිබෝධ මර්ධනය සඳහා අනිත් එක ලිව්වා රෝගවාහකයින් මර්ධනය සඳහා අනිත් එක ලිව්වා අපි ජෛව විවිධත්වය සර්ගේ ඊවල් කොහෙද? අපි ඊළඟට නෙලයි මොකක් අහන්නන්නේ? අපේ ඊවල් කුරුණෑ. හරි. කුරුණෑගල කුලියා පිටියේ අතරමැද ගන්න. හරි. එතකොට පලිබෝධ මර්ධනයට විවිධත්වය සංරක්ෂණය සඳහා ඊළඟට එන්න පුතේ 20 වෙනි ප්‍රශ්නේ. 20 වෙනි ප්‍රශ්නේ. බලන්න. පලිබෝධකයින් යනු කවුරුන්ද? පලිබෝධකයින්. අපිට වැදගත් වෙන ශාක තියෙනවනේ. ගොයම් ගහ. පොල් ගහ. ඊට පස්සේ මිරිස් පැල. ඔකද හදලා තියෙන්නේ පට්ටක් අපල. ඒකට ඒ වගේ ශාක. කට්ටියට කියනවා පලිබෝධකයෝ කියලා. කෙහෙල් ගහ සාණි කරනාට කියනවා කෙසෙල් පලිබෝධකයෝ. ගොයම් ගහ සාණි කරනාට කියනවා ගොයම් පලිබෝධකයෝ. මිරිස් නම් මිරිස් පලිබෝධකට හානි කරන කුමීට කියනවා අපි පලිබෝධකයෝ කියලා. ගොඩක් වෙලාවට කුමීන් තමයි උවට හානි කරන්නේ. කුමීන්ට තමයි නිකන් හිටන්නේ. මොනවාරි කාරණා දාන්නේ. පළතුරු කන පළතුරු මැස්සා, පොල් කුරුමිනියා අන ප්‍රශ්න වලගේ 20 ප්‍රශ්නේ පලිබෝධකයින් යනු කවරෙක්ද? ලියන්න මෙම මිනිසාට ප්‍රයෝජනවත් වන විවිධ ගුණවත් වන මිනිසාට ප්‍රයෝජනවත් වන විවිධ භෝග හා මිනිසාට ප්‍රයෝජනවත් වන විවිධ භෝග හා අස්වනු වලට අස්වැන්න කියලා කියන්නේ අස්වනු වල අස්වැන්න අඩු කරලා විවිධ භෝග හා අස්වනු වලට සර් ඇහෙන්නේ අපිට හයියෙන් වහි. ඒ මොකද දැන් කරන්නේ? මං හයියෙන් කියන්න පුළුවන් තරම්. මිනිසාට ප්‍රයෝජනවත් වන විවිධ භෝග හා අස්වනු වලට හානි පමුණුවන ජීවීන් පලිබෝධකයින් ලෙස හඳුන්වයි. පලිබෝධකයන් ලෙස හඳුන්වයි. දැන් ප්‍රශ්නින් අහනවා භෝගවලට විශාල වශයෙන් හානි කරන්නේ මොන පලිබෝධකයින්ද? කිව්වා කෘමි පලිබෝධකයි. කියන උත්තරේ 22 වෙනි එකට කෘමි පලිබෝධකයි. ඊළඟට අහනවා තුන්වෙනි ප්‍රශ්නේ. ඇයෙන්නේ නැහැ සර්. සර් මයික් එක මියුට් වෙලා. මගේ මයික් එක ඔෆ් කරලා. මයික් එක මියුට් වෙලා. මයික් එක ඔෆ් කළා. සර් මයික් එක මියුට් වෙලා. ඇයෙන්නේ නැහැ සර්. මයික් එක ඔෆ් කරලා. ඇහෙන්නේ නැහැ කියලා පොඩ්ඩක් බලන්න. සර් මයික් එක ඔෆ් වෙලා තිබ්බේ. නෑ පුතේ මගේ මයික් එක මේ ඔන්ලා තියෙන්නේ. දැන් හරි සර් ඉස්සලා. ඉස්සෙල්ලා මයික් එක ඔෆ් වෙලා තිබ්බා. ඒක කොතනද දැහුන්නේ නැත්තේ? කමි පලිබෝධකයින් කියන උත්තරේ කිව්වට පස්සේ කිව්වේ වැහුන්නේ නැහැ සර්. ඒ කියන්නේ 20 පළවෙනි එක කරාද? 20 පළවෙනි එක ලියන්න පුළුවන් මොනවද? ඔව් සර්.
හරි. ඊළඟට ප්‍රශ්නේ භෝගවලට විශාල කරන්නේ මොන පලිබෝධකයින්ද? අපි දන්නවා උත්තරේ කෘමි පලිබෝධකයි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. කෘමි සතුන්ගේ ජීවන චක්‍ර හා හැසිරීම රටාව පිළිබඳ දැනුම ප්‍රායෝගික වැදගත් වන්නේ මොකද්ද ඔයාලට ටික තියෙන වැදගත්කම? මොකක්ද වැදගත්කම? අපි දන්නවා යාලා ඉගෙන ගත්තොත් අපිට පුළුවන් යාලව මර්ධනය කරන්න. පාලනය කරන්න අපිට මර්ධනය සහ පලිබෝධ මර්ධනය සහ පාලනය සඳහා පලිබෝධ මර්ධනය සහ පාලනය සඳහා පලිබෝධ මර්ධනය සහ පාලනය සඳහා නික පලිබෝධ මර්ධනය සහ පාලනය සඳහා 51 පිටු අන්තිම ප්‍රශ්නේ හතරවෙනි ගහනවා භෝගවලට දැඩි ලෙස හානි කරන කෘමි පලිබෝධකී පළතුරු ගෙඩියක් තියාගන්න බෑ මැස්සෝ විදිනවා ඊට පස්සේ හැම පළතුරම මැස්ස තමයි විදින්නේ. ඉතින් උත්තරේ පළතුරු මැස්සා. සර් 23 වෙනි උත්තරේ සර් 23 වෙනි එකට උත්තර කීයද පුතේ? 23 අහන්නේ කුමි සතුන්ගේ බෝධ මර්ධනය සහ පාලනය පළතුරු මැස්සා. හානි කරන්නේ කවුද කියලා අහන්නේ පුතේ? පළතුරු මැස්සා. Thank you. ඔව් සර්. හරි. එතකොට මේ තියෙන එක සතාගේ ජීවන චක්‍ර බලන්න දැන් ඉගෙන ගත්තෝ තියෙනවා කියලා උතන. මීයා ඉන්නවා. ඊළඟට මදුරුවා ඉන්නවා. ඊළඟට හැක්කේ බලන්න. මේ පැටියා කොහමද? ඒ වගේමයි නේ. සයිස් එකකින් තමයි ලොකු වෙලා තියෙන්නේ. මදුරුවා බලන්න. රූපේ ශරීරය වෙනස් වෙලා යන්නේ. බිත්තර කීටයා පිලව මදුරුවා. කරපොත් බා. එහෙම නෙමෙයි. බිත්තර කීටයා පිලව මැඩිය බවට පත් වෙලා තියෙනවා. ඔය තමයි අපි ඉගෙන ගත්ත දේවල් ඈ. රූප ටික බලන්න ටක් ගාලා දැන්. අපි ඉගෙන ගත්තා අපේ මේ සතුන්ට විතරක් නෙමෙයි තියෙන ජීවන චක්‍ර නේද? ශාක වලටත් තියෙනවා. බී ගහට තියෙන ජීවන චක්‍රයක්. මොනවද? බීජය, ලපටි ශාකය, පරිණත ශාකය. ඔය තියෙන. ඊළඟ කොස් ගහ. කොස් පැල වෙන්නේ කොහමද? කොස් ඇටෙන්. කොස් ඇටේ පොඩි පැලයක් වෙනවා. ඒකෙන් ලොකු කොස් ගහක් බවට පත් වෙනවා. ඔන්න එක දාලා තියෙනවා දැන් වලට. මැඩියාගේ ජීවන චක්‍රය පේනවා නේ. පොත්තගේ ජීවන චක්‍රය ඊළඟට තියෙනවා මදුරුවාගේ ජීවන චක්‍රය. එතකොට මේ අපි අර වීඩියෝ වලින් බලපුවා වැඩ පොතේ ලියපුවා දැන් වලට තේරෙනවා ඇත්ත කියලා නේ. ඔය තියෙන්නේ ඒක. හරි. මේ තියෙන්නේ මිනිසාගේ ජීවන චක්‍රය අවදි මතකනේ දීපදෙනි ළම මේ විදිහට ටික ටික තමයි විශාල වෙන එක වෙන්නේ. ඔය තමයි මිනිසාගේ ජීවන චක්‍රය. එතකොට දැන් අපිට රූපාන්තරණ ආකාර දෙකයි. එකක් සම්පූර්ණ රූපාන්තරණය අනිත් එක අසම්පූර්ණ රූපාන්තරණය. එතකොට මේ තියෙන්නේ මොකක්ද මදුරුවාගේ සමනලයක්ගේ නේ. බිත්තර අර බලන්නකෝ මේ කරපොත්තගේ සෝරි මදුරුවාගේ අපි ඉගෙන ගත්තේ දැන්. ඔය තමයි මදුරුවාගේ ජීවන චක්‍රය තිබ්බේ. සමනලයක්ගේ බිත්තර වලින් කීටයක් කියන දලබුව එනවා. ඒකෙන් ඊළඟට පිලව එනවා. ඊළඟට සමනලයා එනවා. ඔය තර වලින් සිසුව ඇවිල්ලා තියෙනවා. සිසුවගෙන් සුහුඹුලා ඇවිල්ලා තියෙනවා. බලන්න ඒක හරිය නේද? එතකොට කරපොත්තට තියෙන්නේ අසම්පූර්ණ රූපාන්තරණය. එතකොට මේ තියෙන ඉස්කිඩියනේ කොහොමද ගෙම්බෙක් වෙන්නේ කියලා බලන්න තියෙන හැටි. ඉස්කිඩියගේ වලිගය ටික ටික දික් වෙනවා. ඊළඟට කපලා ගිහිල්ලා ගෙම්බෙක් බවට පත් වෙලා තියෙනවා ඉස්කිඩිය. එතකොට ඔය තියෙන්නේ ජලයේදී ඉස්කිඩිය කොහොමද සුහුඹු මැඩියෙක් බවට පත් වෙන්නේ කියලා. පේනවනේ එතකොට නේද? බිත්තර තියෙනවා ජල්ලි මේ ජෙලි වගේ බිත්තර ටික තියෙනවා ඉස්කිඩිය කොට. අර මේ මැඩියට ඇවිදින්න කකුල් දෙකක් යනවා. හුස්ම ගන්න කලින් හුස්ම ගත්ත මේ ජලක්ලොම වලින් දැන් හුස්ම ගන්නවා අන්තිමට ගෙම්බ වුණාට පස්සේ පේනහලු වලින්. ඔය තියෙන සමය එතකොට සමනලයක නේ. ඔව්. බිත්තර වලින් කීටය ආවා, කීටයෙන් පිලව ආවා, තුමුල් සමනලය ආවා. මම මෙතන දැම්ම වලට මේ කොහොමද කිකිලියෙක් හොරි කිකිලියෙක් හරි කුකුලෙක් හරි මොකක් හරි එන්නේ කියලා. ඔන්න අරයා බිත්තරේ දානවා. බිත්තරෙන් අන්තිමට පැටියෙක් එනවා. ඊට පස්සේ ඔන්න ඔහමයි යාළගේ ජීවන චක්‍රය යන්නේ. මේ කැස් බෑ වගේ ඊළඟට දාන්න යන්නේ කැස් බෑ වගේ. හරි. කැස් බෑ බිත්තර තිනවා ඊළඟට පැටියා එනවා ලොකු වෙනවා. මට බලලා කියන්න කැස් බෑ වට එහෙනම් තියෙන්නේ සම්පූර්ණ එකද සම්පූර්ණ එකද කියලා සම්පූර්ණ මෙයා කවුද කියලා දන්නවද කවුරු හරි මේ ඉන්නේ කවුද කියලා? ඔය ඉන්නේ කුරුමියා හරි. කුරුමියාට තියෙන්නේ මොකක්ද? මට කියන්න මුට තියෙන්නේ මොකක්ද? සම්පූර්ණයි බලන්න. කුසුම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ නේ. බිත්තර වලින් කී ඇවිල්ලා. එහෙනම් මෙයාට කුසුවක් නෙමෙයි. කියන්නේ කීටෙක්. එහෙනම් ඒක සම්පූර්ණ එකක්.
මේ මදුරු වගේ දැක්ක ගමන් පේනවා මෙයාට සම්පූර්ණ එකක්. හරි. බිත්තර වලින් ඇවිල්ලා තියෙන කෙලින්ම කීටයක්. ඒත් අපිට පුළුවන් මදුරු විනාශ කරන්න කොහමද? බිත්තර විනාශ කරන්නත් පුළුවන්, කීටු මරන්නත් පුළුවන් අපිට. හරි. සර් කොහොමද? මේ මකුළු වට තියෙන සම්පූර්ණ ජීවන කද්ද? මකුළු බිත්තර වලින් ඉන්නේ ಶಿಶුවා. ಶಿಶුවා කියන්නේ අසම්පූර්ණ එකක් තියෙනවා. මකුළු වලට තියෙන මකුළු බැටව වෙන්නේ පුතේ. හරි. අසම්පූර්ණ එකක්. හරි. ඒතර මේ තියෙන්නේ කුරුමිනියන්ට එන එකක්. මේකත් ඒතර අපිට ගන්න පුළුවන් සම්පූර්ණ එකක් විදියට. මොකද කියන්න බලන්න. අසම්පූර්ණ සම්පූර්ණයි. මේ තියෙන්නේ තනකොළ පෙත්තට එන එක. බිත්තර වලින් කීටෝ නෑ මුකුත් නේ. කීටෝ නෑ. එහෙනම් ಶಿಶුවෙක් තමයි ඔය ඉන්නේ. කියන්නේ අසම්පූර්ණයි. තනකොළ පෙත්තට. සමනලයට අන්න යනවා කෙලින්ම කීටෙක් ඉන්නවා. කීටෙක් ඉන්නවනේ අනිවාර්යෙන් සම්පූර්ණයි පුතේ. කීටෙක්. මම තව එකක් දැම්ම එතකොට ඔයාලට ටිකක් මතක් කරන්න ලේසි වෙනවනේ. මේ එක්සෑම් එකට එහෙම. ඒතර බිත්තර කීටය පිළව සුහුඹුලව නැවිලා තියෙනවා. හරි. මකන්නෝ ගඳපුවා. හරි. එතකොට මේ තියෙන්නේ කුරුමිනියා. මේ තියෙන්නේ කුරුමිනියා. මේ කුරුමිනියාට නම් හැබැයි තියෙන සම්පූර්ණ රූපාන්තරණය. පේනවනේ බිත්තර වලින් කීමේ ಶಿಶුව තමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට මේක අසම්පූර්ණ රූපාන්තරණය. අයියෝලා මම අදින්න එපා ඔයාලා. මට මකන්න එපා දැන් ඔයගොල්ලෝ. අදින්න එපා කියලා දැනන දිනවනේ. කවුද ළමයි අදින්නේ අයින් කරන්නද පන්ති වල? ඊළඟට මම මේ දාලා තියෙන්නේ බත් කූරා. බත් කූරාට තියෙන්නේ පුතේ අසම්පූර්ණ එකක් නේද? අසම්පූර්ණ. ඒකට කීටව මොකුත් නැහැනේ. අර තටු විතරයි අඩු යාලට නේද? අරක හරි. ඉන්නේ බත් කූරා. කූරා කියලා කියන්නේ මම මේ ගොඩාක් දැන් මේක තියන්නේ වලට තේරුම් ගන්න ලේසි නේ. මේ කියන්නේ කුරුමිනිය. විතර වලින් ඉන්නේ. එහෙමද පුතේ? මොකද කරන්නේ ඉතින් අපිට නවත්තන්න බෑනේ. එතකොට මේ තියෙන්නේ විතර වලින් කීටය ආවිලා අසම්පූර්ණ රූපාන්තරණය. ඔය මදුරුවාගේ කනේ ඒක නම් දන්නවා කොහොමද? හැදෙනවනේ උගේ. පිලව හැදෙනවා. කොහොම මේකේ? කලින් පෙන්නපු එකේ. බලන්න. මේකද? මේකේ පිලවෙක් නැහැනේ. sorry මේක බිලෙක් ඉන්නනේ. බිතර sorry. මේ කීටෙක් ඉන්නේ. දාලා පණුවෙක් වගේ ඉන්නේ. ඔව් හරියට. මේක සම්පූර්ණයි. හරි. මේක සම්පූර්ණයි. මෙන්න මදුරුවා ඉන්නේ නේද? බිත්තර වලින් කීටයා ඉන්නවා. කීටයාගෙන් පිලවිලා අන්තිමට පිලවගේ මදුරුවා පියමු. මේ වත් කුරට නම් ඉතින් මේ අසම්පූර්ණ එකක්. යට නෑනේ මොකද? මේ තියෙන කලින් එක ශාකවල ජීවන චක්‍රය තියෙන්නේ. බීවලයි මේ කොස්වලයි. බීජය ලපටි ශාකයේ සහ මේ තියෙන්නේ ගෙම්බගේ ඉස් ගෙඩිය එනවා මේ ලොහු ඇඩල්ට් කියන්නේ ලොහු ගෙම්බා. ඒ කියන්නේ ඇඩල්ට් කියන්නේ පුතේ උතන පරිණත ජීවියා. එයා බිත්තර දානවා. බිත්තර වලින් එනවා ඊට පිළව සුඹුලා. හරි. මේ ඉන්නේ කවුද? කුරුමිනියෝ නේ. මම ටිකක් දුක කියන්නේ පුරු දැම්ම වල ටිකක් තේරුම් ගන්න ලේසි නේද? කරපොතේ. නැබදේ? නෑ කරපොතේ ඉන්නේ මේ. ඉතින් මේ ඉන්නේ නෑ ඉතින්. ඉතින් පුතේ මම මේ කියන්න ඕනුනේ මට කියන්න ඕනේ මේ ක්‍රොමීන්ට තමයි ගොඩක් වෙලාවට මේ රූපාන්තරණය තියෙන්නේ. රූපාන්තරණය. ඔබේ ජීවිතේ වැඩිම තියෙන්නේ. ඔබේ ජීවින් ගාවට ක්‍රොමීන්ටක් තියෙනවා. ඒකත් බලා ගන්න. මකුළුව ක්‍රමීන්ද? මකුළුව ක්‍රොමීන්. නෑ මකුළුව ක්‍රොමීන් එහෙමයි පුතේ. අපි ඉගෙන ගන්නවා දැන් වුණා අවසරනේ. අපි ඉගෙන ගන්නවා 10 වසරට ගියාට පස්සේ ආත්‍ර ප්‍රෝඩා කියලා කාණ්ඩයක් ගැන. ආත්‍රට අපි ආපහු බෙදනවා. මේ ක්‍රොමීන් නොම ගොඩක් බෙදනවා. ඒ මකුළුව අයිති වෙන්නේ ක්‍රොමීන්ට නෙමෙයි. ඇත්තටම කිව්වොත්. හැබැයි ඒ කාණ්ඩයට ඊට ගැඹුරු එකක් මම ඔයාලට එතනට අහම කියා දෙන්නම්. ක්‍රොමියෙක් නෙමෙයි. මකුළුව කියන්නේ ක්‍රොමියෙක් නෙමෙයි. හැබැයි ක්‍රොමීන් අයිති වෙන මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ උඩ තියෙන මොකක්ද? predatory larvae, some fly larvae. තනකොළ පෙත්තේ තනකොළ පෙත්තේ නෙමෙයි නේද? මේ ලෝකේ ඉන්න එක සත්තු ඉතින් නේද? හරි මට හම්බුනම දාගත්තා. හරි. මේ පෙළව තියෙන්නේ අපි කොහොමද එයාලා මර්ධනය කරන්න කියලා. මම කියවනේ පුතාලට දැන් අපිට පුළුවන් නම් එයාලගේ ජීවන චක්‍රය ඉගෙන ගන්න කොයි අවස්ථාවේද වෙන්නේ කියලා එයාලා මර්ධනය කරන්න. සුමුල් අවදීදී අපිට එයාලව මර්ධනය කරන්න. සුමුල් අවදීදී දැන් ඔය කියනවානේ මේ රසායනික පොහොර ගන්න ඕනේ කියලා. ඔව්. ඉතින් ඒ කාබනික දාලා වගා කරන්න බෑනේ මේ. ඉතින් මේ රසායනික මේ අහිත කරන්නේ අපිට. මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ඒවම දාලා ඉඳ ශාකත් නේ රසායනික පොහොර නැතු හැදෙන්නේ නැහැ. ඒ කාලේ නිකන් දැන් පුරුදු වෙලා තියෙන රසායනික පොහොර දාලා ඉඳ ශාකත් හැදෙන්නේ පොහොර වලට ඉඳ එහෙම දාන්න කියන්නේ. හරි. ඒ වෙලාව පොඩ්ඩක් මට කියන්න. වෙලාව කියලා. 10යි. කාඩකම එක්සොඩ් ළමයි ඔයාලට තව පන්ති උත්තේ නේද? හරි මට කුමාරගෙන් පෙන්නන්න ඕනේ. මේ ප්‍රතිමා මිතුරු රූපේ. සර් මෙතන පන්තිය පටන් ගන්නේ 10 මාරේට නේද? සූම් ලින්ක් එකේ දාලා තිබි 10 මාට. මේ සර් ලොග් වෙලාද කියලා තමයි බැලුවේ. 10යි 30 නෙමෙයි. ඉවතරද?
මේ යන්නේ 8 වසරේ පන්තිය පුතේ 10 මාර්ට තමයි 7 වසර තියෙනවා 7 වසරේ කෙනෙක්ද ඔව් සර් 7 ලින්ක් එක එකමයි ලින්ක් එක එකමයි 7 වසරේ කට්ටිය ලොකු වෙන 10 මාර්ට 7 වසර තියෙන 10 මාර්ට සර් මේ කට්ටිය කොහෙද මොකද පුතේ මේ 7 වසරේ කට්ටිය කොහෙද ලංකාව වටේ හරි මේ එහෙනම් අදට පන්ති නවත්තමු මේ ටික ලබන සතිය කරමු හරි නේද හරි එහෙනම් මේ පාඩම ඉවර කරලා මේ මයින්ඩ් මැප් එක අඳින්න අනිවාර්යයෙන්ම ඊට කලින් මට දවසක් කෙටුනොත් එහෙම පුළුවන් එකක් මම දාන්න 7 දවසක වලට මයින්ඩ් මැප් එක අඳින්න ෆ්‍රී දවසක් ඒ අමතර දවසක් දාන්නවා ෆ්‍රී විදියට හරි අයිබෝන් සර් අයිබෝවන් සර්